නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. ගෞරවනීය ස්වාමීන් වහන්සේලා වරක් ප්‍රමුඛ මහා සංඝරත්නයේ අවසරයි. අද දවසේදී අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ ඇත්තටම මම හිතනවා පත්‍රිකාව ලැබෙන්නට ඇති කියලා. ඒක අපි නම් කරලා ඇති නාමයේ දෙක කොටස කියලා. මොකද කලින් මාතෘකා පාඩම් 20ක් අපි කතා කරන්න යෙදුනා. ඒකෙදි අපි ථේරවාදයේ හැටියට කොහොමද නාම ධර්ම හඳුන්වලා තියෙන්නේ පොදුවේ කියලා කතා කරලා ඊළඟට ප්‍රායෝගිකව මේක තේරුම් ගන්න විදිහක් ගැන අපි සාකච්ඡා කරන්නට යෙදුණා. එතකොට ඒකෙදි බටහිර දර්ශනයේ දැක්වෙන ක්‍රමවේද කිහිපයක්ම අරගෙන අවසානයේදී කොහොමද සිත කියන එකට කෙනෙක් ප්‍රායෝගිකව පැමිණෙන්නේ, කොහොමද අදහසට පැමිණෙන්නේ සහ ඒ පැමිණෙන අදහස් දෙකේ තියෙන ධන සහ ඍණ, ඒ කියන්නේ භෞතිකවාදයේ කවුරු හරි පිළිගත්තොත් ඒකේ තියෙන ධනාත්මක සහ ඍණාත්මක පැත්ත සහ ද්විත්වවාදයේ යමෙක් පිළිගත්තොත් ඒකේ තියෙන ධනාත්මක ඍණාත්මක පැති කියන ඒවා කතා කරා. ද්විත්වවාදයේ විස්තර කරන්නට බැරි කොටස තමයි භෞතිකයේ සහ අභෞතිකයේ අතර තියෙන අන්තර් සම්බන්ධතාවය. ඊට පස්සේ භෞතිකවාදයෙන් අපිට විස්තර කරගන්න බැරි දේවල් තමයි කොන්ෂස්නස් නැත්නම් අර අවබෝධය කියන කොටස, ක්වාලියා කියන එක. ඊළඟට ඒ වගේම නියතවාදයකට යෑමත් එතන අහු වෙනවා. ඉතින් මේ වගේ ප්‍රායෝගික පැතිකඩ ගානකින් මේක බැලුවම අපිට කෙනෙක්ට අවසානයේ තීරණය කරගන්න පුළුවන් තමන් භෞතිකවාදියෙක් වෙනවද ද්විත්වවාදියෙක් වෙනවද කියන එක අවසානයේ තමන් තීරණය කරන්න ඕන කරුණක්. ඒකෙදි අපි බලාපොරොත්තු වෙන්නේ කොහොමද මේකට පැමිණෙන්නේ ප්‍රායෝගිකව කෙනෙක් කියන එක තමයි අපි සාකච්ඡා කරන්නට යෙදුනේ. අද දවසේ ඉඳලා අපි කතා කරන්න බලාපොරොත්තු වෙනවා මේ නාමය කියන දෙය. දැන් ථේරවාදයේ ඇතුළට මම බැසගත්තම ඒක තියෙන ද්විත්වවාදයේ පැත්තේ. හැබැයි ද්විත්වවාදයේත් ඒක නාමය නැත්නම් නාම ධර්ම ආත්මයක් ලෙස සැලකීමක් නෙවෙයි, අනාත්ම ධර්ම කොටසක් සලකන්නේ. ගති ස්වභාව ගොඩක එකතුවක් ලෙස තමයි නාමය අපිට ප්‍රකට වෙන්නේ ථේරවාදයේ හැටියට. ඉතින් මම ඒ ඔබ්ජෙක්ටිවිටි බලන්නේ නැතුව මෙතෙන් පටන් ථේරවාදයේ ඇතුලේ කොහොමද මේ නාම ධර්ම ගැන කතා කරලා තියෙන්නේ ඒක සම්බන්ධයෙන් විස්තර සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. මේ කොටසේදී නාමයේ දෙක කොටස කියන එක බොහෝ දුරට මේ වාරය ඇතුළත අපිට ඉවර කරන්න බැරි වෙයි. මොකද හැම චිත්තය සහ හැම චෛතසිකයම, ඒ කියන්නේ ධර්ම 53ක් දීර්ඝව ගොඩාක් කරුණු අතර අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු. එක ධර්මයකට සමහරවිට දවස් 2-3ක් ගන්නට ඉඩ තියෙනවා. ඉතින් ඒකට ආරම්භ වෙන්නට කලින් ථේරවාද ක්‍රමයේ හැටියට කොහොමද ධර්මයක් බලන්න තියෙන ක්‍රමවේද, බලිය හැකි ආකාර කියන එක මම අද සාකච්ඡාවට ගන්නවා. අද දවසේදී අපි කතා කරන්නේ ලක්ෂණාදී ක්‍රම 6 පිළිබඳව. ඒ කියන්නේ ධර්මයක් පිළිබඳව කෝණ 6කින් බලන්නට පුළුවන් කියන එක. මේක සර්ව සම්පූර්ණ දර්ශනයක් නෙවෙයි. ථේරවාදයේ තියෙන තොරතුරු ඔක්කොම ටික අධ්‍යයනය කරනකොට විශේෂයෙන් නෙත්ති ප්‍රකරණය සහ පේටකෝපදේශය, ඒ වගේම ත්‍රිපිටක අනුසාරයෙන් සහ අටුවා ටීකා අනුසාරයෙන් බලනකොට අපිට එක ධර්මයක් සාමාන්‍යයෙන් දල වශයෙන්, සියල්ලෙන් සියල්ල කියන අර්ථයෙන් නෙවෙයි, දල වශයෙන් ක්‍රම 20කට බලන්නට පුළුවන්. එක ධර්මයක් කෙරෙහි පැතිකඩ 20කින් අපිට බලන්නට හැකියාවක් තියෙනවා. හැබැයි එකෙන් කියවෙන්නේ නැහැ තියෙන හැම පරමාර්ථයක්ම මේ පැතිකඩ 20ට දාන්න තරම් තොරතුරු තියෙනවා කියලා. ඒකත් අපි තේරුම් ගන්න. ඒ කියන්නේ අපිට අලුතෙන් එකක් ඉන්වෙන්ට් කරන්නට බෑනේ. අපිට අලුතෙන් මේ වගේ දර්ශනයක අපිට අලුතෙන් කතාවක් ඉදිරිපත් කරන්නට බෑ. ගොඩක් වෙලාවට තියෙන තොරතුරු අනුසාරයෙන් තමයි කතාව විස්තර කරන්නට වෙන්නේ. එතකොට අපිට ක්‍රමවේද 20ක කෝණයක් අපිට ගන්නට පුළුවන් දීර්ඝව සාකච්ඡා කරනකොට. මම බලාපොරොත්තුවක් තියෙනවා හෙට දවසේදී ඒක ගැන දල අදහසක් දෙන්න. අනිත් දවසේදී ඒක ගැන දල අදහසක් දෙන්නට. අද දවසේදී අපි වැදගත් වෙන නිතරම භාවිතයට ලක් වෙන ක්‍රම 6, ලක්ෂණාදී ක්‍රම 6. සාමාන්‍යයෙන් බොහෝ අය මේක අහලා ඇති ලක්ෂණ, රස, පච්චුපට්ඨාන, පදට්ඨාන කියන ක්‍රම 4ට. සාමාන්‍යයෙන් මේක ඉගෙන ගන්න ක්‍රම 4ක් ලෙස. නමුත් රසය සහ පච්චුපට්ඨානය කියන දෙක නැවත දෙගුණ වෙන නිසා ඔක්කොම ක්‍රම 6ක් බවට පත් වෙනවා. ඒ කියන්නේ ලක්ෂණ 1යි, රස 2යි, පච්චුපට්ඨාන 2යි, පදට්ඨාන 1යි.
මම අපි සියල්ලක්ම දැන් සරලව තේරුම් ගන්නට ඕනේ මොනවද මේකෙන් කියවෙන අර්ථ කියලා. මේකෙන් වෙලා තියෙන්නේ මේක ඇත්තටම මම පෞද්ගලිකව දකින විදිහට තේරවාද ආචාර්ය පරපුරෙන් අපිට ලැබිච්ච හොඳම දායාදයක් තමයි මෙන්න මේ ලක්ෂණාදී ක්‍රම 6 ඉදිරිපත් කිරීම. ඒ කියන්නේ ත්‍රිපිටකයේදී අපිට ධර්ම පිළිබඳ බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා. ඒ දේශනා කරපු ධර්ම තේරුම් ගත හැකි ආකාර 6ක් තමයි මේ දක්වලා තියෙන්නේ. ඒ කියන්නේ අපිට තව ලං කරලා තියෙනවා. මේ ධර්මය තව අපිට ලං කිරීමක් තමයි මේ කරලා තියෙන්නේ. ඒකෙන් කියදිනවා මේ වගේ ලක්ෂණයක් තමයි මෙතන තියෙන්නේ. මේ වගේ ලක්ෂණයක්. මේ ධර්මයක තියෙන්නේ මේ වගේ කෘත්‍යමය හැකියාවක්, මේ වගේ වැඩක් කිරීමකට හැකියාවක් මේ ධර්මවල තියෙනවා. මේ ධර්ම අපිට මේ ආකාරයටයි වැටහෙන්නේ ආදී ලෙසට එක ධර්මයක් අපේ හිතට ලං කරපු ක්‍රමවේදයක් තමයි මේ තියෙන්නේ. ඒ නිසා ඇත්තටම ආචාර්ය පරපුරෙන් අටුවා සාහිත්‍යයෙන් සහ ආචාර්ය පරපුරෙන් ආචාර්යවරුන්ගෙන් අපිට ලැබිච්ච ලොකුම දායාදයක් තමයි මේ කියපු ලක්ෂණාදී ක්‍රම 6න් ධර්ම අපිට විශ්ලේෂණය කර දීම කියන එක. විපස්සනාවට ඉතාම වැදගත්. සාමාන්‍යයෙන් මේක අපි හදාරන්නේ විදර්ශනා භාවනාව මුල් වෙලා. විදර්ශනා භාවනාවට ඔන්න මෙන්න තියලා ඉගෙන ගන්න දෙයක් සාමාන්‍යයෙන්. නමුත් අපි මේකෙදි පරමාර්ථ ධර්මයෝ මේ හැම මේකෙන් මම අදහස් කරන්නේ හැම පරමාර්ථ ධර්මයක්ම මේ ලක්ෂණාදී ක්‍රම 6න් තියෙනවාද ඒක විස්තර කරන්න පුළුවන්ද කියන එක වෙනම කතාවක්. නමුත් ඒක සම්බන්ධයෙන් ඇත්තටම තේරවාදයේ ඇතුලේ අදහස් දෙකක් තියෙනවා. මේ විස්තර වෙන ක්‍රම. අටුවාවට ආවම මේක තවත් දීර්ඝ වෙනවා, විස්තර වෙනවා. ඒක මම අද කතා කරන්නේ. නමුත් මේ විදිහට මේක බලන්නට ලැබීම, මේ පරමාර්ථ ධර්මය විශ්ලේෂණය කරන්නට ලැබීම කියන එක තුලින් අපිට පරමාර්ථය තවත් කිට්ටු වීම තමයි වෙලා තියෙන්නේ. අපිට තවත් කිට්ටු වීම තමයි මේකෙන් සිද්ධ වෙලා තියෙන්නේ. ඉතින් අද දවසේදී අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මම හිතනවා හෑන්ඩ් අවුට් එක ලැබෙන්නට ඇති කියලා. අද අපි කතා කරන්නට යන්නේ ලක්ෂණාදී ක්‍රම 6. ඊට මේකේ කොටස් දෙකක් අපි කතා කරනවා. පරමත්ත දීපනියේ දක්වා ඇති කොටස. ඊළඟට උකට බොහෝ දෙනා ඉගෙන ගත්ත අභිධර්ම මාර්ගය දක්වා ඇති උපමාව සහ ක්‍රමය. ඊළඟට මේක පිළිබඳ තවත් විශේෂ විවරණයක්, විශේෂ කරුණක් ලෙස දෙයක් දක්වනවා. මෙන්න මේ කියන කොටස් තුන තමයි අද අපි සාකච්ඡාවට ගන්නේ. මොනවද මේ ලක්ෂණාදී ක්‍රම 6? ලක්ෂණාදී ක්‍රම 6 කියලා බැලුවම මම මේක මුලින්ම හෑන්ඩ් අවුට් එකේ දීලා ඇති. පරමාර්ථ ධර්ම තේරුම් ගත හැකි ලක්ෂණාදී ක්‍රම 6. එතනදී කියති පරමාර්ථ ධර්මයක් තේරුම් ගත හැකි ආකාර රාශියකි. ඉන් සමහරක් නෙත්ති ප්‍රකරණ ප්‍රේතකෝපදේශ අනුසාරයේ දතිය යුතුයි. මෙහිදී තේරවාද සම්ප්‍රදාය තුළ පරමාර්ථ ධර්ම පිළිබඳ සඳහන් වන විස්තර අනුව අටුවාවල දක්වා ඇති ලක්ෂණාදී ක්‍රම 6 සාකච්ඡාවට ගනු ලැබේ. ධම්මසංගණී අටුවාවේ ලක්ෂණාදී ක්‍රම 6 හඳුන්වා ඇත්තේ පහත පරිදි. ඒක හඳුන්වලා තියෙනවා. ඒක ඇත්තටම 4ක් තමයි 6 බවට පත් වෙන්නේ. ඒකේ උදාහරණ සාමාන්‍යයෙන් බොහෝ අය දන්න කරුණක් තමයි මෙහෙම ලක්ෂණ. ලක්ෂණය, රසය, පච්චුපට්ඨානය, ඒක සිංහල ලියුවොත් උපස්ථානය කියලා එන්න ඕනේ. ඊට පස්සේ පදට්ඨානය. මම හෑන්ඩ් අවුට් එකේ ලියලා ඇති සිංහලෙන්. නමුත් ඒක පාලියෙන් පාවිච්චි කිරීම ලේසි නිසා මෙහෙම අපි යනවා. රසය කියන එක කොටස් දෙකකට කැඩෙනවා. මොනවද? කෘත්‍ය රසය සහ සම්පatti රසය. පච්චුපට්ඨානය කියන එකත් නැවත කොටස් දෙකකට කැඩෙනවා. උපස්ථානකාර නැත්නම් උපට්ඨානාකාර පච්චුපට්ඨානය, ඵලාකාර පච්චුපට්ඨානය. ඵලාකාර පච්චුපට්ඨානය. එතකොට ඒකට ඵලය කියලා කිව්වත් කමක් නැහැ. මෙන්න මේ කියන ගත්තාම ඔක්කොම ක්‍රම 6යි. ඒ කියන්නේ ලක්ෂණය, කෘත්‍ය රසය, සම්පatti රසය 3යි, උපට්ඨානාකාර පච්චුපට්ඨානය, ඵලාකාර පච්චුපට්ඨානය 5යි, පදට්ඨානය 6යි. මේ තමයි ලක්ෂණාදී ක්‍රම 6. ඒක සාමාන්‍යයෙන් ධම්මසංගණී හඳුන්වලා තියෙන්නේ සරල විදිහට. ඒක පාලියෙන් කියවොත් එහෙම ලක්ඛනාදීසු හි තේසං ධම්මානං සභාවෝ වා සාමාන්‍යං වා ලක්ඛණං නාම. මෙන්න මේ කරුණ මම අන්තිමට ගන්නෙ.
ලක්ෂණය කියන එක නැවත කොටස් දෙකකට කඩනවා. ධම්මසංගණය. ඒතර එක 7ක් වෙනවා ඇත්තටම ගත්තොත්. ඒ 7 වෙනි කරුණ හැමතැනටම අදාළ නොවන නිසා මම ඒක අන්තිමට අරන් තියෙන්නේ. නැත්නම් ඇත්තටම ගත්තොත් මෙතන 7ක් වෙනවා. මොනවද මෙතන එන ලකුණු කරුණු දෙක? ඒක අපි වෙන පාටකින් ලියමු. සාමාන්‍ය ලක්ෂණය සහ විශේෂ ලක්ෂණය. සාමාන්‍ය ලක්ෂණය කිව්වම සාමාන්‍යයෙන් අපි දන්න දෙයක් තමයි අනිත්‍ය ආදී ලක්ෂණ තුනනේ. සාමාන්‍ය ලක්ෂණ, අනිත්‍ය ලක්ෂණය, දුක්ඛ ලක්ෂණය, අනාත්ම ලක්ෂණය. හැබැයි මතක තියාගන්න පරමාර්ථ වූ සාමාන්‍ය ලක්ෂණයකුත් තියෙනවා. ඒ තමයි කුසල ධර්ම කියලා ගත්තම හැම කුසල ධර්මයකටම පොදු ලක්ෂණයක් තියෙනවා. මේක නෙත්ති ප්‍රකරණෙත් මේක හඳුන්වනවා. සාමාන්‍ය ලක්ෂණය. ඒ කියන්නේ කුසල ධර්ම වල තියෙන අනවජ්‍ය ලක්ෂණය. නැත්තම් වැරද්දට අවජ්‍යයට ප්‍රතිපක්ෂ භව තමයි කුසලයේ තියෙන ලක්ෂණය. එතකොට මේ ලක්ෂණය හැම කුසල ධර්මයකටම පොදුයිනේ. සාමාන්‍යයිනේ. ඒ නිසා ඒ කුසල ධර්ම ගත්තම කාමාවචර කුසල සිතේ ලක්ෂණේ රූපාවචර කුසල සිතේ ලක්ෂණ වල වෙනස්. ඒ නිසා ඔවුන් එකිනෙකට වෙනස් ලක්ෂණ දරනවා. නමුත් කුසල කියන පොදු ලක්ෂණයෙන් ඔවුන් හැමෝටම සාමාන්‍ය පොදු ලක්ෂණයක් තියෙනවා. ඒ නිසා කුසල ලක්ෂණය සියලු කුසල ධර්මයන්ට පොදු වීම වශයෙන් පොදු ලක්ෂණයක් ලෙස අරගෙනවා. ඒ කුසල ධර්ම ඇතුලේ තියෙන වෙන වෙනම ධර්ම විශේෂ ලක්ෂණ ලෙස ගන්නට පුළුවන්. ඊළඟට කුසල අකුසල අභ්‍යාගත කියන පොදු ඒ කියන්නේ ලොකු කුලකේ අරගෙන ඒකෙදි කුසලය අකුසලයට සාපේක්ෂව විශේෂ ලක්ෂණයක් වෙනවා. කුසලය අකුසලයට සාපේක්ෂව විශේෂ ලක්ෂණයක් වෙනවා. හැබැයි කුසල ධර්මයෝ සියල්ල කුසල නිසා කුසල ලක්ෂණේ විශේෂ සාමාන්‍ය ලක්ෂණයකුත් වෙනවා. මම ඒක අවසානයේ කතා කරන්න. ඒ නිසා මේ සාමාන්‍ය ලක්ෂණය කියලා කිව්වා මෙතන අනිත්‍ය දුක්ඛ අනාත්ම විතරක් නෙවෙයි අරන් තියෙන ඒකත් ගන්නවා මෙතන. නමුත් මෙතන සාමාන්‍ය ලක්ෂණ දෙකක් තියෙනවා කියලා මතක තියාගන්න. ඒක සාමාන්‍යයෙන් ධර්මයක් කතා කරනකොට හැමතිස්සෙම ගෲප් කරන්න එපානේ. ඒ සාමාන්‍ය ලක්ෂණේ එන්න ගෲප් කරන්නට ඕනේ. යම් කිසි කොහොමද කියන්නේ කණ්ඩායම් ගත කරන්නට ඕනේ. ඒක හැම ධර්මයකටම අපි කරන්නේ නැති නිසා මෙතනදී අපි තරම් මේක අවධානය දෙන්නේ නැහැ. ලක්ෂණය කියලා අපි කතා කරන්නේ විශේෂ ලක්ෂණයට. ඒ තමයි ඒ ධර්මයේ තියෙන සාරයට. ධර්මයේ ලක්ෂණයට. ආවේනික ලක්ෂණය. හරියට හරි. ආවේනික ලක්ෂණය කියලා කියන්නේ ඒකට. ඒතර ලක්ඛනාදීසු හි තේසං ධම්මානං ස්වභාවෝ වා සාමාන්‍යං වා ලක්ඛණං නාම. ලක්ෂණාදී අතුරෙන් ඒ ධර්මවල ස්වභාවය හෝ සාමාන්‍ය ස්වභාවය ලක්ෂණය නමි. කිච්ඡං වා සම්පත්ති වා රසෝ නාම. කෘත්‍ය හෝ සම්පත්තිය රසේ නම් වේ. ඒතර කෘත්‍ය හා සම්පත්තිය. ඊට පස්සේ උපට්ඨානාකාරෝ වා ඵලං වා පච්චුපට්ඨාන නාම. වැටහෙන ආකාරය හෝ ඵලය හෝ පච්චුපට්ඨානේ කියලා කියනවා. වැටහෙන ආකාරය හෝ ඵලය. ඊට පස්සේ ආසන්න කාරණං පදට්ඨානං නාම. ආසන්න කාරණේ පදස්ථානය කියලා කියනවා. ඒතර මේක සරලව හඳුන්වලා තියෙනවා. නමුත් මෙතන ගැටලුව වෙන්නේ මොකද්ද? පරමත්ත දීපණිය හඳුන්වලා තියෙන ක්‍රමයයි අපි රේරුකාණේ චන්දවිමල මහානායක ස්වාමීන් වහන්සේ අභිධර්ම මාර්ගයේදී දීලා තියෙන ක්‍රමය අතර පොඩි වෙනස්කමක් තියෙනවා. ඒක ටිකක් සැලකිය යුතු වෙනස්කමක් ලෙස දැනෙන්නට පුළුවන්. නමුත් යම් කිසි වෙනස්කමක් එතන දකින්නට පුළුවන්. ඒ කරුණු දෙක අපි අද සාකච්ඡාවට ගන්නවා. එතකොට හෙට දවසේදී මම බලාපොරොත්තු වෙනවා මම මේක තාම කන්ෆර්ම් ඉස්තර කරේ නැහැ පාඩම කරනවද කියලා. ඒකෙදී මේ ක්‍රම කීපෙම අරගෙන බලන්නට. මොකද මේ හැම ක්‍රමයක්ම වැදගත් නිසා. එතකොට මෙතනදී ලක්ෂණයේ රසයේ පච්චුපට්ඨානේ පදට්ඨානේ කියනකොට ભેදය තියෙන මත ભેදය. මත ભેදය කියලා කියන්නේ ඒක මත ભેදයක්ද නැත්නම් වෙන ක්‍රමයක්ද කියන එක ගැන මට හරියට කියන්න තේරෙන්නේ නැහැ. මේ කෘත්‍ය විස්තර කරනකොටයි සම්පත්තිය විස්තර කරනකොටයි උපට්ඨානාකාරයේ විස්තර කරනකොටයි ක්‍රම පොඩි වෙනසක් වෙනවා. අනිත් ඒවා සමානයි. ලක්ෂණයයි ඵලාකාර පච්චුපට්ඨාන නැත්නම් ඵලයයි ඊට පස්සේ පදට්ඨානයයි කියන මේ තුනම හැම තැනකදීම සමාන විදිහට තමයි විස්තර වෙලා තියෙන්නේ. හැම තැනකදීම සමාන විදිහට විස්තර වෙලා තියෙන්නේ. මේ කියන තුන කෘත්‍ය රසය, සම්පත්ති රසය, උපට්ඨානාකාර පච්චුපට්ඨානය කියන තුන වෙනස් විදිහට විස්තර වෙනවා. එතනදී අපි ඉස්සලම් බලමු පරමත දීපණයේ ලක්ෂණ ආදී දක්වලා තියෙන ක්‍රමය. පරමත දීපණයේ දක්වන ඇති ආකාරය පහත පරිදිය. 4:4. ඒකේ තියෙනවා 4:4 1 2 ආදී ඉස් දක්වලා ස්වභාව ලක්ෂණය හෙවත් විශේෂ ලක්ෂණය කියලා කියන්නේ පරමාර්ථ ධර්මයක ආවේනික ස්වභාවයේහි ලක්ෂණයයි. ආවේනික ස්වභාවය කියලා කියනවා පඨවි ධාතුවේ නම් තද ගතිය. කර්කශ භව. ආපෝ ධාතුවේ නම්
වැగిරෙන බව එහෙම නැත්නම් ආබන්ධන ස්වභාවය. එතකොට ඊට පස්සේ තේජෝ ධාතුවේ නම් උන්හත් ලක්ෂණය, වායෝ ධාතුවේ නම් මොන විත්තම්බන ලක්ෂණය. එතකොට මේ පුඹවන ගතිය. මේවා තමයි මේ ධර්මවල තියෙන ස්වභාව ලක්ෂණය. ඒවට ආවේනික ලක්ෂණය. ඒකේ අපි සාමාන්‍යයෙන් කියනවා ඒ ධර්මයමයි ස්වභාවය. ස්වභාවයමයි ධර්මය. ධර්මය කියලා ස්වභාවයෙන් යුක්ත දෙයක් නෙවෙයි. ඒ ගතියමයි ඒ ධර්මය කියලා අපි හඳුන්වනවා. ඒ ලක්ෂණය, ඒ බව, ඒ ගතිය තමයි මෙතන ස්වභාව ලක්ෂණය හෙවත් විශේෂ ලක්ෂණ ලෙස දක්වලා තියෙනවා. ඒක තමයි ලක්ෂණය. සාමාන්‍ය ලක්ෂණයක පටලවා ගන්න එපා. සාමාන්‍ය ලක්ෂණ අන්තිමට කතා කරනවා. එහෙනම් සාමාන්‍ය ලක්ෂණ දෙකක් තියෙනවා කියලා කිව්වා. ත්‍රිලක්ෂණ එකක් සහ පොදු ලක්ෂණය. කුසල ධර්ම ගත්තම කුසල භාවයේ සාමාන්‍ය ලක්ෂණ ලෙස සලකනවා. ඒක මූල ටීකාව අපිට හම් වෙන දෙයක්. දැන් මේ විශේෂ ලක්ෂණය කියන එක ගත්තම විශේෂ ලක්ෂණය. විශේෂ ලක්ෂණය කිව්වම ධර්මයේ ඒ ශරීරයමයි. ඒක ශරීරයමයි එතන අරන් තියෙන. ඒ කියන්නේ ගතියමයි. ඒ ස්වභාවයමයි. ඊට පස්සේ කෘත්‍ය රසය විස්තර කරන්නේ කොහොමද පරමාර්ථ දීපණියේ? ඒකේ පාළි රෙෆරන්ස් එක මම යට ෆුට්නෝට් වල දීලා ඇති. පරමාර්ථ ධර්මයක් ස්වකීය ලක්ෂණය කරන කොටගෙන ස්වකීය ලක්ෂණය කරන කොටගෙන සිදු කරන කෘත්‍ය හේවත් ක්‍රියාවෙහි කෘත්‍ය රසය. දැන් උදාහරණයකට සිත ගත්තොත් එහෙම අපි හිතමු ලෝභය කියලා. ලෝභයේ තියෙන්නේ අරමුණෙහි ඇලෙන ස්වභාවය. එතකොට මේ ඇලෙන ස්වභාවය නිසා තමයි කෘත්‍ය සිද්ධ වෙන්නේ. ඒක අදහස් කරලා තියෙන්නේ. දැන් කුසලයේ ගත්තම උපමාව දෙන කුසලයට මම මේ සියලු පරමාර්ථවල ලක්ෂණ රස පච්චපට්ඨාන ගැන සියල්ල ඔළුවේ නැහැ. ඒක දරා ගන්න හැකියාවක් ලැබිලා නැහැ. ඒතකොට කුසල ධර්ම ගත්තොත් එම අනවජ්‍ය ලක්ෂණය කියලා එකක් තියෙනවා. ඒ අනවජ්‍ය ලක්ෂණය නිසා එයා සිදු කරන කෘත්‍ය තමයි අකුසල විද්ධාංශනය. අකුසලයන් දුරු කිරීම. මොකද අනවජ්‍ය ලක්ෂණය කියන්නේ අකුසලයන් ප්‍රතිපක්ෂ බව. ඒතකොට ඒක නිසා ඒ ස්වභාව ලක්ෂණය කරන කොටගෙන සිදු කරන කෘත්‍ය තමයි එතන අපි ගන්නේ කෘත්‍ය රසය කියලා. ස්වභාව ලක්ෂණය කරන කොටගෙන. දැන් මම ඒ සංසන්දනය කරමින් මෙයාට ලේසි රේරුකාණේ ස්වාමීන් වහන්සේගේ එකට යන් එතන එන්නේ 4.5. ඒක 3 පුටුවේ ඇත්තේ 4.5. එතන ස්වභාව ලක්ෂණය කියන්නේ අරකටමයි. ස්වභාව ලක්ෂණ යනු ඒ පරමාර්ථ ධර්මයන්ගේ ස්වභාවය පරමාර්ථ ධර්මයන්ගේ ශරීරයත් ඒ ලක්ෂණයමයි. රේරුකාණේ ස්වාමීන්ගේ විස්තරයට. හැබැයි එතන කෘත්‍ය රසය කියන එක විස්තර කරන්නේ එක් එක් පරමාර්ථ ධර්මයකට එයින් සිදු කරන කෘත්‍යයක් ඇත. එම කෘත්‍ය එහි රසයයි. එම කෘත්‍ය එහි රසයයි. එතකොට පරමාර්ථ දීපණයේ තිබු විස්තරය තමයි මේ ලක්ෂණය කරන කොටගෙන සිදු කරන කෘත්‍ය. රේරුකාණේ ස්වාමීන් කියන්නේ just කෘත්‍ය විතරයි. නමුත් ඊළඟේ වෙනස තේරෙන්න පටන් ගන්නවා. ඒකේ වෙනස තේරෙන්න පටන් ගන්නවා. එතකොට පරමාර්ථ දීපණයේ කියන කතාව ඒ ස්වභාවය කරන කොටගෙන සිදු කරන ලක්ෂණ එක දක්වලා තියෙන ස්වභාවය විසින් කරන කෘත්‍ය කියලා. ස්වභාවය කරන කොටගෙන වෙන කෘත්‍ය කියලා මම කිව්වේ සාමාන්‍යයෙන් අනාත්මය ප්‍රකට කරන්න. නැත්නම් ඒ ස්වභාවය විසින් සිදු කරන ලබන කෘත්‍ය තමයි ඒකේ දක්වලා තියෙන්නේ. ස්වභාවය විසින් සිදු කරන කෘත්‍ය. ඊට පස්සේ ලක්ෂණය කියන එක ස්වභාවයමයි. ලක්ෂණය මේ දෙකම පොත් දෙකම එකයි. එය එකඟයි. ඊට පස්සේ කෘත්‍ය රසය ගත්තම ස්වභාව ලක්ෂණය විසින් සිදු කරන කෘත්‍ය මේ පරමාර්ථ දීපණිය PD මේ අභිධර්ම මාර්ගය ABHM සිදු කරන කෘත්‍ය. මෙතන කෘත්‍ය රසය කියලා රේරුකාණේ දක්වන්නේ ඒ ධර්මයේ කෘත්‍ය. එතන මේ දෙකම එකයි ලෙස කෙනෙක්ට පේන්න පුළුවන්. නෑ නමුත් මේ දෙක කරුණු දෙකක්. ඒක මොකක්ද එතනින් අපිට ගම්ම වෙන තැන. ඒක තේරෙන්නේ සම්පත්තිය විස්තර කරනකොට. සම්පත්ති රසය කියනකොට රේරුකාණේ සානස කොහොමද විස්තර කරන්නේ ඒක? උනාස විස්තර කරන්නේ අපි හෑන්ඩ් එකකට යමු. සම්පත්ති රසය. පිටුව 3 5.4.5 පරමාර්ථ ධර්මයකට ඒ කෘත්‍ය සිදු කළ හැකි ශක්තියක්ද ඇත්තේය. ඒ ශක්තිය එහි සම්පත්ති රසයයි. කෘත්‍ය කළ හැකි ශක්තිය.
කෘත්‍ය කළ හැකි ශක්තිය තමයි සම්පatti රසය ලෙස උන්වහන්සේ දක්වලා තියෙන්නේ. එතකොට මේකේ හැටියට හොඳට බලන්න. ධර්මයේ කෘත්‍ය නැත්තම් කෘත්‍ය රසය සිද්ධ වුණේ කවරක් නිසාද? ඒ තුල පැවතිච්ච විශේෂ ශක්තියක් නිසා. පරමත්ත දීපනයේ කෘත්‍ය සිද්ධ වෙලා තියෙන්නේ එහි ස්වභාව ලක්ෂණය නිසා. අනුටීකාවේ මට රෙෆරන්ස් එක හොයාගන්න බැරුණා මගේ කියවපු අධ්‍යයනය කරපු තැනක් ඒක රෙෆරන්ස් එක දෙන්න බැරුණා. අනුටීකාවේදී කියනවා අනුටීකාවේදී මෙන්න මේ තියෙන ක්‍රමයට මේක විස්තර වෙනවා. මේ පරමත්ත දීපනයේ ක්‍රමයට. නමුත් සමහර තැනක ප්‍රත්‍ය ශක්තියට සම්පත්තිය කියලා කියනවා කියලා දක්වනවා. සම්පatti රසය කියන එක ප්‍රත්‍ය ශක්තියට එක තැනක සමාන කරනවා. එතකොට ප්‍රත්‍ය ශක්තිය කියන්නේ මොකද්ද? ඒ ඵලයන් ඇති කර හැකි ඒ කෘත්‍යයන් සිද්ධ කරගත හැකි හැකියාවනේ ධර්ම එකනේ. අපි දැන් ප්‍රත්‍ය ඉගෙන ගන්න ඕන නිසා බොහෝ දෙනා සම්බන්ධ වෙනවා ඇති අපේ දෙනියයි ස්වාංශික පන්තියට. ප්‍රත්‍ය ප්‍රත්‍යෝත්පන්නේ ප්‍රත්‍ය ශක්තිය ප්‍රත්‍ය නීක කියලා හතරක් ඉගෙන ගන්න ඕනේ. ඒතකොට ප්‍රත්‍ය ශක්තිය කියන්නේ ප්‍රත්‍ය සතු ගුණයක්. ප්‍රත්‍යෝත්පන්නේ ඉපදවීමට ප්‍රත්‍යෝත්පන්නට උපකාර කිරීමට හැකි ගුණය. ඒක විතර ශක්තියක්. ඒ වගේදී විශේෂයෙන් කියන්නේ ධර්මයයි ප්‍රත්‍ය ශක්තියයි දෙකක් කියලා උගන්වන්න ඇති. ධර්මයයි ප්‍රත්‍ය ශක්තිය සමාන නැහැ. මතක තියාගන්න තේරවාදයේ හැටියට ප්‍රත්‍ය ශක්ති වර්ග දෙකක් තියෙනවා. මූලික ප්‍රත්‍ය ශක්තිය තමයි ඒ ධර්මය. ඒක තමයි පටිච්චසමුප්පාදයේදී අපි කතා කරේ. අවිද්‍යාව පත්‍ය සංඛාරා කියනකොට ඒ අවිද්‍යාවේ තියෙන ලක්ෂණයම තමයි සංස්කාර උපදවන්නට හැකියාව තිබිලා තියෙන්නේ. එතනදී අපි සූවිසි ප්‍රත්‍ය වශයෙන් කතා කරන්න යන්නේ නැහැ. මම ඒක දේශනාවකත් කිව්වේ ඒකයි. පටිච්චසමුප්පාද ක්‍රමයයි ප ဋ ාණ ක්‍රමයයි මිශ්‍ර කරන්නේ නැහැ සාමාන්‍යයෙන්. ඒක බුරුමේ කරන දෙයක්. ඒක මිශ්‍ර බුරුමේදී කියනවා මිශ්‍ර කරන්න එපා මේ දෙක. මොකද අභිධර්ම සංග්‍රහය කියලා තියෙන්නේ ඒක මිශ්‍ර කරලා පපංචෙන්ති ආචාරියා. ඒක මිශ්‍ර කරලා සමහරව විස්තර කරනවා. ඒක ඊතරම්ම ඒක අගය කරන දෙයක් ලෙස නෙවෙයි එතන හැංගෙන්නේ. ප්‍රත්‍යදී කරන්නේ සුවිසි ප්‍රත්‍යදී තියෙන ද්විතීක ප්‍රත්‍ය ශක්ති ටික. මතක තියාගන්න. හේතු ප්‍රත්‍ය ශක්තිය කියලා කියන්නේ පරමාර්ථ ධර්මයක තියෙන තවත් හැකියාවක්. මූලික ලක්ෂණයම තමයි ප්‍රධාන ප්‍රත්‍ය ශක්තිය. ඒ මූලික ලක්ෂණයෙන් යමක් කළ හැකි. මූලික ලක්ෂණයෙන් යමක් කළ හැකි. ඒ නිසා මූලික ලක්ෂණයට තියෙනවා යම් කිසි සිද්ධියක් කෘත්‍යයක් කිරීමේ හැකියාව. ඒක තමයි පරමත්ත දීපනේ දක්වලා තියෙන්නේ. ස්වභාව ලක්ෂණය විසින් සිදු කරන කෘත්‍ය. නමුත් රේරුකාණ ස්වාමීන් ස්වභාව ලක්ෂණය වෙනම හඳුන්වලා ඒ කෘත්‍යයන් සිදු කළ හැකි ශක්තියක් පරමාර්ථ ධර්මයට තියෙනවා. ඒ සම්පත්තිය ලෙස හැඳින්වනවා. මේකම විය යුතුයි මූලට අනුටීකාවක තැනක කියන්නේ සමහර අවස්ථාවලදී ප්‍රත්‍ය ශක්තියටත් සම්පatti රසය කියලා කියනවා කියලා. ඒකෙන් අදහස් වෙන්නේ මේ ද්විතීක ප්‍රත්‍ය ශක්තියයි මෙතන අරන් තියෙන්නේ. ඒතකොට දැන් බලන්න මේ දෙකේ වෙනස. දැන් කෘත්‍ය කිව්වම හැමෝටම පෙන්නන එකයි කියලා නෑ. පරමත්ත දීපණිය කියන්නේ මූලික ලක්ෂණය විසින් සිදු කරන කෘත්‍ය. රේරුකාණ සාංශ කියන්නේ එහි තිබිච්ච එක්තරා හැකියාවක් නිසා ඒක ලක්ෂණය නෙවෙයි. එක හැකියාවක් නිසා සිදු කරපු කෘත්‍යයක් කියන එක. ඔතන තමයි ඔය වෙනස. ඒතර පොත් දෙකේ කෘත්‍ය වෙනස්. අරක මූලික ලක්ෂණය විසින් සිදු කරපු කෘත්‍ය මේක අවශේෂ හැකියාවක් නිසා අභිධර්ම මාර්ගයේ හැටියට හැකියාවක් නිසා සිදු කරපු කෘත්‍ය. කොහොමද පරමත්ත දීපණියේ සම්පatti රසය විස්තර කරලා තියෙන්නේ? සම්පatti රසය 4:4:3 පිටුව 2 4:4:3 පිටුව 2 සම්පatti රසය පරමාර්ථ ධර්මයක් ස්වකීය කෘත්‍ය කිරීම නිසා ලැබුවා වූ ගුණය එහි සම්පatti රසයයි. කෘත්‍ය කිරීමෙන් ලැබුවා වූ ගුණය කෘත්‍ය කිරීමෙන් ලැබුවා වූ ගුණය රේරුකාණ සාංශිකේ මොකද්ද? කෘත්‍ය කිරීමේ හැකියාව. පැහැදිලියම දෙකක් නේ. පැහැදිලියම කරුණු ක්‍රමවේද දෙකක්. හරිනේ. එතකොට ඒක මේ සම්පatti රසය කියන තැන අභිධර්මාවතාර පුරාණ ටීකාවේ. අභිධර්මාවතාරය කියලා කියන්නේ අභිධර්මාර්ථ සංග්‍රහය වගේම වැදගත් පොතක්. ඒක ඇත්තටම ලියන්නේ අභිධර්ම අටුවාව වෙන ක්‍රමයකට සංක්ෂිප්ත කරලා. අභිධර්ම අටුවාව. ඒකේ ටීකාවක් තියෙනවා. ඒ ටීකාව ලියන්නේ විභාවනීය ආචාර්යයන් වහන්සේ. ඒක විශේෂ ටීකාවක්. අභිධර්මාවතාර පුරාණ ටීකාවේ සම්පatti රසය හඳුන්වන තැන තස්ස කිච්ඡත්ති කිච්ඡස්ස සම්පatti.
ඒ කෘත්‍යයේ සම්පත්තිය කියලා දක්වා ඇත්තේ පරමාර්ථ ධර්මයක් විසින් ස්වකීය කෘත්‍ය කිරීම නිසා ලැබුවා වූ ගුණේ විය යුතුයි. මොකද සම්පත්තිය කියලා කිව්වම ඒ ලැබුවා වූ දෙයක්නේ ගුණයක්නේ. නිසා තස්ස කිච්චස සම්පatti කියලා හඳුන්ලා තියෙන්නේ මේ පරමත් දීපනේ කියපු කතාව. ඉතින් ගොඩක් තැන්වල අපිට හම්බ වෙනවා තේරුම් ගන්න ඕනේ සම්පත්තිය කියන එක හඳුන්ලා තියෙන්නේ යම් කිසි කෘත්‍යයක් කිරීම නිසා ලැබුවා වූ ගුණයක් කියන පැත්තෙන්. එතකොට මෙන්න මේ කියන කරුණු දෙක මම හිතනවා මේක පැටලෙන්නේ නැතුව ඇති කියලා. මේ කියන කරුණු දෙක අපි හොඳින් බේර ගන්නට ඕනේ. මම නැවත විස්තර කරන්නම් කෙටියෙන්. පරමත්ත දීපණියේ සහ අභිධර්ම මාර්ගය කියන පොත් දෙකේම දක්වලා තියෙන තොරතුරු ගත්තම ලක්ෂණය ගැන ભેදයක් නැහැ ස්වභාව ලක්ෂණය ගැන. ඒක ඉතින් තේරවාදයේ තියෙන මූලිකම ඉගැන්වීමක්. කෘත්‍ය රසය ගත්තම පරමත් දීපණියේ කිව්වේ ස්වභාව ලක්ෂණය විසින් සිදු කරන කෘත්‍යයක් කියලා. හරිනේ? ඊට පස්සේ ඒ කෘත්‍ය කිරීම නිසා ලැබුවා වූ ගුණය තමයි සම්පatti රසය කිව්වේ. අභිධර්මයේ මූලික අභිධර්ම මාර්ගයේ විස්තර කරේ මොකද්ද? කෘත්‍ය කළ හැකි ශක්තියක් තියෙන ඒක සම්පත්තිය. ඒ සම්පත්තියෙන් තමයි මේ කෘත්‍ය සිද්ධ කරන්නේ. ස්වභාව ලක්ෂණ නිසා නෙවෙයි. එතකොට ওই දෙකේ වෙනස්කම පැහැදිලිව දකින්න. ඊළඟට උප ဋ ාණාකාර පච්චුපට්ඨානය. උප ဋ ාණාකාර පච්චුපට්ඨානය. උප ဋ ාණාකාර පච්චුපට්ඨානය කිව්වම පරමත්ත දීපණිය කියනවා ඒක සම්පatti රසයමයි වෙනසක් නැහැ. ඒ කියන්නේ ධර්මයේ ස්වකීය කෘත්‍ය කිරීම නිසා ලැබුවා වූ ගුණයම තමයි එහි උප ဋ ාණාකාර පච්චුපට්ඨාන. ඒක වැටහෙන ආකාරය. රේරුකාණ ස්වාමීන් වහන්සේදී ඒක උප ဋ ාණාකාර පච්චුපට්ඨානය. ඒක සමහර විට ඒ අදහසම කිව්ව වෙන්නට පුළුවන්. නමුත් කියලා තියෙන යෝගාවචරයට වැටහෙන ආකාරය. යෝගාවචරයට වැටහෙන ආකාරය. ඒ වැටහෙන ආකාරයම තමයි වැටෙන ආකාරය මොකද්ද පරමත් දීපනේ හැටියට ඒ කෘත්‍ය කිරීම නිසා ලැබුවා වූ ගුණයම තමයි වැටහෙන ආකාරය. කියලා උනාසයන්ස් විස්තර කරනවා. දැන් කෘත්‍ය කිරීම නිසා ලැබුවා වූ ගුණයක් කියලා එකක් නැහැනේ මේ ලිස්ට් එකේ. අභිධර්ම මාර්ගයේ. ඊට දක්වන්නේ වැටහෙන ආකාරය. වැටහෙන ආකාරය තමයි පච්චුපට්ඨානය කියලා කියන්නේ. උපස්ථාන ආකාර පච්චුපට්ඨානය. ඊළඟට ඵලාකාර පච්චුපට්ඨානය ගත්තම නැත්නම් ඵලය කියලා කිලිම කිව්වත් ඒක කමන්නේ. ඵල පච්චුපට්ඨානය කියන්න පුළුවන්. ඒ කියන්නේ ඵලයමයි. ධර්මයක් නිසා හටගත්ත ඵලාකාර පච්චුපට්ඨානය නම් පරමාර්ථ ධර්මයක් නිසා ඇති වූ ඵලයයි. ඒක රේරුකාණ සාන්නාසෙත් 4.55 කියන ධර්මයේ පරමාර්ථ ධර්මයෙන් සිදු කරන කෘත්‍ය නිසා ඇතිවන ඵලයක් දැත්තේ. ඒකට ඵලාකාර පච්චුපට්ඨානයයි කියනු ලැබේ. ඒක ඵලයම වෙන්න පුළුවන්. මෙතන ඵලයේද නැත්නම් යම් කිසි සිද්ධියක්ද කියන එක බලන්න වෙනවා. නමුත් අපි සාමාන්‍යයෙන් ඒකට ඵලය කියලා විස්තර කරනවා. ඵලය පච්චුපට්ඨානේ ඵලාකාර පච්චුපට්ඨානය කියලා කොහොම ඒක ඵලයමයි. මේ දෙකේ වෙනසක් නැහැ. දෙක සමානයි. ඊට පදට්ඨානය ගත්තමත් පදට්ඨානය ඒක අසාධාරණ හේතුව මේකට කියනවා පදට්ඨානය ආසන්න හේතුව. ප්‍රධාන හේතුව. මේ දෙකම එකම අර්ථයෙන් කියන්නේ නැත්තේ. මෙතන ප්‍රධාන හා ප්‍රකට හේතුව මේක අසාධාරණ හේතුව. ඒකත් ප්‍රධාන ප්‍රකට භාවයමයි මේ කියලා ඇත්ති කියලා පේන්නේ. එතකොට තමාගේ පරමත් දීපනේ දක්වලා තියෙන තමාගේ ඉපැත්මට සහාය වූ අන්‍ය ධර්ම වලට සාධාරණ වූ ප්‍රත්‍යහෙවත් ආසන්න කාරණේ පදට්ඨානයයි. රේරුකාණ සාංශ කියන දේ පරමාර්ථ ධර්මයේ ඇතිවීම ප්‍රධාන වූද ප්‍රකට වූද හේතුවට පදට්ඨානයක් කියනු ලැබේ. ඒට සමීප හේතුවයිද කියනු ලැබේ. පොඩි වෙනස්කමක් පේන අසාධාරණ කියන වචනේ උනස් යෙදුවේ නැහැ. ඒ සාමාන්‍යයෙන් ටීකාවල අටුවාවල එක යොදලා තියෙන අසාධාරණ දැන් නෙත්ති ප්‍රකරණය සම්බන්ධයෙන් එනකොට උනත් ඒ විවරණවලදී නෙත්ති විභාවිනී පොතේ එහෙම නේද තියෙන්නේ චට්ට සංගායන නෙත්ති විභාවිනී නෙත්ති ටීකාවට පස්සේදී එතකොට ඒ පොත්වලත් මේ අසාධාරණ පදට්ඨානය කියන අසාධාරණ හේතුවක් ලෙස තමයි දක්වලා තියෙන්නේ. ඉතින් ඒක තරම්ම ගැටලුවක් නැහැ. මේ දෙකේ සමාන බවක් තියෙනවා කියලා අපි ගමු. වෙනස අපිට හම්බ වෙන්නේ මෙන්න මේ කියන කරුණු වල. මේ තුන හොඳට බලන්න. මේ තුනේ පැහැදිලි වෙනස්කම් තුනක් අපිට හම්බ වෙනවා. පැහැදිලි වෙනස්කම් තුනක් අපිට හම්බ වෙනවා. මොකද්ද පරමාර්ථ ධර්මයක
ලක්ෂණය කියන්නේ එහි ශරීරයමයි එහි තියෙන ස්වභාව ලක්ෂණය. ඊළඟට පරමාර්ථ ධර්මයක ඵලය තමයි ඵලාකාර පච්චුපට්ඨාන. ඒ නිසා හට ගන්නවා. ඒකේ හේතුව තමයි ආසන්න අසාධාරණ හේතුව තමයි පදට්ඨානේ. නමුත් වෙනස්කම් අපිට හම් වෙනවා පරමත්ත දීපනේදී කෘත්‍ය රසයේ ගුවම ඒ ලක්ෂණයේ විසින් සිදු කරන කෘත්‍ය රසය ඊට පස්සේ ඒ කෘත්‍ය සිදු කිරීම නිසා ලැබුවා වූ ගුණය සිදු කිරීම නිසා ලැබුවා වූ ගුණය සම්පatti රසය ඒ ගුණයම තමයි වැටහෙන ආකාරය ඒ කෘත්‍ය කිරීම නිසා වෙන්නට ඕනේ කොහොම හෝ ඒක නිසා හටගත්ත ඵලය ඵලාකාර පච්චුපට්ඨ නැත්නම් ඵල පච්චුපට්ඨානය ඒ ධර්මයට හේතුව තමයි පදට්ඨානය. අභිධර්ම මාර්ගයේදී පොඩ්ඩක් මේ ක්‍රමය වෙනස් වෙනවා. ලක්ෂණය කියලා කියන්නේ ඒ ස්වභාව ලක්ෂණයමයි. ඒ ධර්මයක කෘත්‍යයක් තියෙනවා. හැම ධර්මයකම කෘත්‍යයක් තියෙන එක කෘත්‍ය රසය. කෘත්‍ය කිරීමේ හැකියාව සම්පatti රසය. ඊළඟට යෝගාචරයට එක වැටහෙන ආකාරය පච්චුපට්ඨානය පදට්ඨානය හා ඵලය සමානයි. සමාන විදිහට විස්තර වෙනවා. ඉතින් ওই විදිහට ගත්තම අපිට පැහැදිලි වෙනස්කම් දෙකක් පැහැදිලිව පේනවා. මේ දෙක මම හෙට දවසේදී මම උත්සාහ කරන්නම් මේ ඔක්කොම ටික එක chart එකකට කොහොමද අරගන්නේ. මොකද මේකේ වැදගත්කමක් තියෙනවා. දැන් මේ උදාහරණ ගත්තාම මේ ලක්ෂණයමයි. ලක්ෂණය තේරවාදයේ හැටියට ලක්ෂණයත් ප්‍රත්‍ය ශක්තිය. ප්‍රත්‍ය කියන්නේ ධර්මයේ තියෙන ප්‍රත්‍යක් ධර්මයක් ඉපදීමට ඇති හැකියාවක්. ඒ බව තියෙනවා ඒ ධර්මයේ. ලක්ෂණේ ස්වභාව ලක්ෂණේ. ඒ ස්වභාව ලක්ෂණේ විසින් කෘත්‍ය සිදු කරනවා කියන එක පිළිගන්නට පුළුවන්. ඒ වගේම මේ ධර්මයක තියෙන ප්‍රත්‍ය ශක්ති කියලා ද්විතීක හැකියාවන් ටික. ඒ ද්විතීක හැකියාවන් වලින් කෘත්‍යයන් සිද්ධ කරනවා කියන එක පිළිගන්නට පුළුවන්. ඒ නිසා මේක ධර්ම විරෝධී ප්‍රකාශන නෙමෙයි. මේ සියල්ලම සාධාරණ ප්‍රකාශන. ඒක පරමාර්ථ දීපණිය කියන්නේ මූලික ප්‍රත්‍ය ශක්තිය නැත්තම් මූලික ලක්ෂණයෙන් සිදු කරන කෘත්‍ය ගැන. රේරුකාණ සායනස් කතා කරලා තියෙන්නේ ඒ කෘත්‍යයන් සිදු කරන්නට පුළුවන් හැකියාවන් ටිකක් තියෙනවා. ඒ තමයි ද්විතීක ප්‍රත්‍ය ශක්තිය. ඒක වෙන්නට ඕනේ අනුටීකාවේ කියන්නේ ප්‍රත්‍ය ශක්තියට සම්පatti රසය කියලා කියනවා. එතකොට ඒ හැකියාවන් ටිකෙන් සිදු කරන කෘත්‍ය ටිකුත් තියෙනවා. එතකොට අපිට මේ ටික එකතු කරාම අපිට හම්බ වෙන්නේ මොකද මම හෙට දවසේ කතා කරන්න. කෘත්‍ය වර්ග දෙකක් එනවා. මූලික ලක්ෂණ විසින් සිදු කරන කෘත්‍ය, ද්විතීක ප්‍රත්‍ය ශක්තිය වලින් සිදු කරන කෘත්‍ය කියලා අපිට කොටස් දෙකක් අපිට හම්බ වෙනවා. එතකොට ඒ විදිහට මේකේ තියෙන සියල්ලම එකතු කරාම තමයි මම ඉදා නිකන් කිව්වා සාමාන්‍යයෙන් 20කට විතර සංඛ්‍යාවක් අපිට හම්බ වෙනවා. පරමාර්ථ ධර්මයක් බැලිය හැකි ආකාර කියන එක. දැන් මේ දෙක පැහැදිලිවම කරුණු දෙවිදිහකට යන්නේ. මේකෙන් මොකද්ද අපි අනුගමනය කළ යුත්තේ කියලා කෙනෙක්ට ප්‍රශ්නයක් එන්න පුළුවන්. මට ඒකට උත්තරයක් දෙන්නට තේරෙන්නේ නැහැ. මොකද හේතුව අර විශේෂ ලක්ෂණයක් ලෙස මම ගත්ත කිව්ව කරුණක් දැන් කියලාම යන්නම්. එතනදී බලන්න 4.6 කරුණු මෙසේ වුවද ධම්මසංගණී අටුවාවේ දැක්වෙන පහත කරුණද සැලකිල්ලට ගත යුතුය. මොකද්ද? ධම්මසංගණී පුරාණ අටුවාවේ පංච විඥානයන් හා සංප්‍රයුක්ත ස්පර්ශයේ සම්පatti රසය දක්වලා තියෙන්නේ කොහොමද? ඒක සම්පatti රසය. සම්පatti රසය කියන්නේ මේකනේ. නේ. සම්පatti රසය කියන්නේ මේක. එක්ක කෘත්‍ය කිරීමෙන් ලැබුවා වූ ගුණය නැත්නම් ඒක වැටහෙන ආකාරය. ධම්මසංගණී පුරාණ අටුවාවේ පංච විඥානයන් හා සංප්‍රයුක්ත ස්පර්ශයේ සම්පatti රසය දක්වා ඇත්තේ වස්තු ආරම්මන සංඝට්ටනයේ හේතුවෙන් හට ගන්නා බැවින් ස්පර්ශයේ සම්පatti රසය සංඝට්ටනය බවයි. ඒක වැටහෙන්නේ වස්තු ආරම්මන සංඝට්ටනයේ. හැබැයි ඒකම තමයි ස්පර්ශයේ හේතුව. හේතුව කියලා ගත්තම ධර්ම නෙවෙයි ධර්මවල ඝට්ටනය. වස්තුවේ ආරම්මණය. මේක පංච විඥාන ස්පර්ශය විතරයි. රූපයයි චක්කුවයි, සෝතයයි ශබ්දයයි, ගන්ධයයි ගාහනයයි, රසයයි ජීවහාවයි, පොට්ටබ්බයයි කායයි. ධර්ම සහ මන කියන එක නෙමෙයි මෙතන අරන් තියෙන්නේ. ඒක ඇතහැරලා. ඒක අටුවාවේ පැහැදිලිවම කියනවා. සංඝට්ටනේ හම් වෙන්නේ පංච විඥාන ස්පර්ශවලට. මේ පුරාණ අටුවාවේ තිබ්බ කතාව අටුවාව කියන්නේ. ඒ මම රෙෆරන්ස් දීලා ඇති. ඒක බලන්න පුළුවන් පිටු අංකේ. එතකොට ඒ ඝට්ටනය ඒ සංඝට්ටනය තමයි ස්පර්ශය ඇතිවීමට හේතුව. කාරණාව. සංඝට්ටනය කියන්නේ ධර්මයක් නෙවෙයි වෙනම. ධර්ම දෙක ගැටීමක් නේ. ස්පර්ශ වීමක් නේ. එතකොට මේ සංඝට්ටනය කාරණාවක්. හට ගැනීමට එක්තරා හේතුවක්. එය තමයි ස්පර්ශයේ සම්පatti රසය. දැන් බලන්න. කෙනෙක්ට කියන්න පුළුවන් ඒක ස්පර්ශයේ වැටෙන ආකාරය කියලා. ස්පර්ශයේ වැටෙන ආකාරය කියලා රේරුකාණ සංසකේ එක නිගමනයට සමාන කරන්න පුළුවන්. නමුත් ඒකට කෙනෙක්ට කියන්න පුළුවන් පදට්ටානෙට කිට්ටුයිනේ.
පදට්ටානේ කියන ධර්ම ටිකක්. නමුත් ඒක කාරණාවක්, හටගැනෙන හේතුවක්. ඒක කවදාවත් කෘත්‍ය කිරීමෙන් ලැබුවා වූ ගුණයක් වෙන්නට බෑනේ. ස්පර්ශයේ ගුණයක් නෙවෙයි. ස්පර්ශය ලැබුව ගුණයක් නෙවෙයි. ස්පර්ශය කිරීම නිසා ලැබුව. ඒක වස්තු ආරම්භන දෙකේ ඝට්ටණය නිසා ස්පර්ශය හට ගන්නවා. ඒ ඝට්ටණය තමයි සම්පatti රසය කියලා කිව්වේ. ඒතර මෙතනදී අභිධර්ම මාර්ගය හැටියට ඒක කෘත්‍ය කර හැකි ශක්තිය වෙන්නට ඕනේ. ඒක වෙන්න බෑනේ. කෘත්‍ය කර හැකි ශක්තියක් නෙවෙයිනේ. ස්පර්ශයේ ගුණයක් නෙවෙයි. සංඝට්ටණය කියන්නේ වස්තාරම්මන දෙකේ හැපීමක්. නේද? වස්තාරම්මන දෙකේ හැකීමක්. ඒක කෘත්‍ය කර හැකි ශක්තිය නෙවෙයි. ශක්තිය නෙවෙයි ඒක. එතකොට ඒක කෘත්‍ය කිරීමෙන් ලැබුවා ගුණයකුත් නෙවෙයි. ඒ නිසා මේ ක්‍රම දෙකම වෙනස්. පුරාණ අටුවාවේ සම්පatti රසයක් විස්තර කරලා තියෙන විදිහ ස්පර්ශය සම්බන්ධයෙන් කාරණාව ලෙස විස්තර කරලා තියෙනවා. කාරණාවක් ලෙස. ඊළඟ ධම්මසංගණී අටුවාව, පාලි අටුවාව. ස්පර්ශය චෛතසිකයේ දැනගනු ලබන්නේ ස්පර්ශයේ හට ගැනීමට හේතු වූ කාරණය අනුව. දැනගනු ලබන්නේ කාරණය අනුව. එනම් චක්කු සම්පස්සේ නම් චක්කු සම්පස්සේට නම් චක්කු සම්පස්සේ ගැන කතා කරනවා නම් අපි කියනවානේ චක්කුංච රූපේච පටිච්ච උප්පජ්ජති චක්කු විඥානං තින්නං සංගති පස්සෝ. සමහර මේකෙන් අර්ථකථනය කරන තුනේ එකතුව ස්පර්ශය කියලා. ඒක තේරවාදයේ පටහැනි අදහසක්. තේරවාදයේ ස්පර්ශය කියලා ධර්මයක් තියෙනවා. තුනේ එකතුව කියන එක කිසිවක් නෙවෙයි. චක්කු විඥානය, චක්කු ප්‍රසාදයයි, රූපයයි, චක්කු විඥානයයි කියන තුනේ එකතු වුණා කියලා. එකතුව කියන්නේ වෙනම අමුත් ධර්මයක් නෙවෙයි. තුනම තමයි තාම. ඒ තුනේ එකතුව ස්පර්ශය කිව්වොත් තේරවාදයේ ඒක පිළිගන්නේ නැහැ. තේරවාදය තමයි ස්පර්ශේ වැටෙන ආකාරය මේක. ස්පර්ශය කියන්නේ වෙනම ධර්මයක්. එතකොට චක්කු සම්පස්සේට නම් චක්ෂුව රූපේ සහ චක්කු විඥාන තුනේ එකතුව නම් වූ කාරණයයි. මේ තුනේ එකතුවෙන් තමයි ස්පර්ශයක් හටගන්නේ. ඒ නිසා ඒකත් කාරණාවක්. මේ අනුව ධර්මයේ හට ගැනීමට හේතුව ඒ තුනේ එකතුව උපට්ඨාන ආකාර පච්චුපට්ඨාන ලෙස දක්වලා තියෙනවා. උපට්ඨාන ආකාර පච්චුපට්ඨාන ලෙස දක්වලා තියෙනවා තුනේ එකතුව. ඒ කවදාවත් පරමත් දීපණය කියපු ක්‍රමය වෙන්නට බෑ. ඒ නිසා මේ පච්චුපට්ඨාන සම්පatti රස ආදිය දැන් මේ ක්‍රමයට බැලුවම වෙන ක්‍රම වලටත් විස්තර වෙලා තියෙනවා. වෙන ක්‍රම වලටත් විස්තර. ඒතකොට හරි අපහසුයි කියන්න මොකද්ද ඒකාන්තයෙන් සම්පatti රස. දැන් පුරාණ අටුවාවේ හැටියට ස්පර්ශයේ සම්පatti රසය ප්‍රසාද රූපයේයි ගෝචර රූපයේයි සංඝට්ටණය. ඉතින් මේකට දාන්න බෑනේ ඒක. ඊට පස්සේ පාලි අටුවාවේ හැටියට ස්පර්ශයේ උපට්ඨාන ආකාරය තමයි චක්ෂුව රූපය චක්කු විඥාන තුන එකතුව. එකතුව හට ගැනීම හේතුවක්. ඒ හට ගැනීම හේතුව තමයි වැටහෙන ආකාරය කියලා. ඒතකොට ඒ නිසා රේරුකාණ ශාස්ත්‍රික විස්තරයට යම් සමාන තත්ත්වයක් ගන්න පුළුවන්. මොකද රෝගාචරයට වැටහෙන ආකාරය මොකක්ද කියලා කියලා නැහැ. වැටහෙන ආකාරය කොහොම නිකන් ඒක අහසට කියපු දෙයක්. කොහොම හරි වැටහෙන ආකාරය. ඒ නිසා ඒකයි මේකයි ගැලපෙනවා. හැබැයි ඒක පරමත්ත දීපණිය කියපු කෘත්‍ය කිරීමෙන් ලැබුවා වූ ගුණය කියන තැනට ගන්නට අමාරුයි. ඕනනම් මෙහෙම කරන්න පුළුවන්. ඒ ස්පර්ශය විසින් ස්පර්ශය අරමුණත් එක්ක ස්පර්ශ වීම නිසා නිකන් තුනේ එකතුවක් ලෙස වැටහෙනවා. ඒ ස්පර්ශ වීම නිසා තුනේ එකතුවක් ලෙස වැටුණා කියලා කෙනෙක්ට ඕනනම් එතන අර්ථයක් ගේන්නට පුළුවන්. ඕනනම් මේක සමාන කරන්නට පුළුවන්. ඒ පාලි අටුවාවේ විස්තරයට. මොකද චක්කුවයි රූපයයි චක්කු විඥානයයි තුන එකතු වුණා වගේ දැනෙන්නේ ස්පර්ශේ චක්කු ස්පර්ශ කරපු නිසා කියලා කෙනෙක්ට තරකයක් ගන්නවා. නමුත් මේ කියලා තියෙන්නේ ස්පර්ශයේ හේතුව ලෙස අරන් තියෙන්නේ. ස්පර්ශයේ කෘත්‍යයක් ස්පර්ශයේ ලැබපු ගුණයක් ලෙස නෙවෙයි ස්පර්ශයේ හේතුවක් ලෙස මේක අරන් තියෙන්නේ. ඒ නිසා මේක සමාන කරන්නට අමාරුයි. ඉතින් ඒකෙන් කෙනෙක් අහනවා දැන් මොකද්ද මේකෙන් අදහස් කරන්නේ කියලා. මේක තමයි තියෙන ඇත්තටම තියෙන தත්ත්වය. මේ හතර සම්බන්ධයෙන් මේ කරුණු 6 සම්බන්ධයෙන් තියෙන තොරතුරු ටිකක් විසිරිච්ච බවක් තියෙනවා. ඒක ටිකක් ඒ බොහෝ තැන්වල ඒකාත්මිකයි බොහෝ තැන්වල එකයි. දැන් මේ වගේ පොඩි සමහර තැන්වල කන්ෆියුස් වෙන්න පුළුවන් පැත්තක් තියෙනවා. ඉතින් මගේ යුතුයකම තිබුණේ මේ ටික පෙන්වන්න. නැත්තම් මේක වහලා ගියා නම් එක ක්‍රමයක් කරන් යන්න තිබ්බා මට. හොඳට පරමත් දීපණේ ක්‍රමෙන් යන්න තිබ්බා. නමුත් එන අභිධර්ම මාර්ගය කියනකොට ඔකට ගැටලුවක් එනවා. පාලි දන්න කෙනෙක් ධම්මසංගණී අටුවාව කියනකොට මොකද්ද මේ කියන සම්පatti රසය? මොකද්ද මේ කියලා තියෙන උපට්ඨාන ආකාරය කියන ගැටලුවක් එනවා. ඒතකොට ඒ නිසා ඒ අන්තිමට මේක කියවම පැමිණිය හැකි කරුණ මොකද්ද? කෙනෙක්ට එන්න පුළුවන් අදහසක් මම කියන්නේ 4.7. මෙම කරුණු නිරීක්ෂණය කරන විට ඇතිවිය හැකි අදහසක් නම් තේරවාදයේ තුර ලක්ෂණාදී ක්‍රමසයි ඒ ස්ථානයට අනුකූල වන පරිදි තේරුම් ගත යුතු බවයි. මෙහෙමනේ කියන්න වෙන්නේ. ඒ තැනට අනුකූලව මේක තේරුම් ගන්න වෙනවා. ඒ නිසා මේ කරුණු සියල්ල එකතු කරලා මම හෙට වෙනම ලිස්ට් එකක් හදන්නම්.
කොහොමද මේ ධර්මයක් බලිය හැකි කෝණ ක්‍රමවේද කියන එක තව ටිකක් පුළුල් කරලා අපි බලමු. එතකොට දැන් මෙන්න මේ කියන දැන් එතකොට මේකෙන් තවත් මම කරපු දේ ඒ අර කන්සිස්ටන්සිය තවත් බින්දා කියන එක තවත් කන්සිස්ටන්ස් නැහැ කියන එකට තොරතුරු ගෙනාවා. මේකේ අපි උපමා දෙක ගමුකෝ. මේ පරමත්ත දීපණියයි අභිධර්ම මාර්ගයේ දක්වලා තියෙන උපමා දෙක බලමු. මේ පරමාත් ගින්නනේ උපමාට අරන් තියෙන්නේ. දෙන මහන්සියලාම ගින්න අරන් තියෙන්නේ. ඒ ගින්න උපමාවේ මේ කියන කරුණේ වෙනස තේරෙයි. පරමත්ත දීපණිය එකට යන්න පිටුව 2 4යි 4යි 6 පදස්ථානයේ යටතේ වෙනම මෙම ස්වභාව දෙවනි ලයින් එක මෙම ස්වභාව ලක්ෂණ ආදී ප්‍රකට කිරීම පිණිස පරමත්ත දීපණිය දක්වා ඇති උපමාව පහත පරිදි. ඒ පාලිය ගමන්දියද පාලියකේ තියෙන්නේ ලක්ෂණය උපමාව දෙකම එකටම උපමා විතරක් වෙන් කරලා අරගෙන මෙතන ගින්න පරමාර්ථ ධර්මයක් ලෙස සැලකූ කල්හි මම මේ විස්තර කරන්න එකතු කරලා තියෙනවා. ඒ ස්වභාව ලක්ෂණය නම් උෂ්ණ බවයි. ගින්න පරමාර්ථ ධර්මයක් නම් ස්වභාව ලක්ෂණය වෙන්නේ උෂ්ණ බව. උෂ්ණත්වය. උන්න බව. ප්‍රශ්න බව. එම උෂ්ණයසිය නිසා සිදුවන පැසවීමෙහි කෘත්‍යයි. දැන් ගින්නට දැමම දෙයක් පිච්චෙනවනේ. පැස වෙනවනේ. රත් වෙනවනේ, තැම්බෙනවනේ. මේ පැසවන ගතිය තමයි හි කෘත්‍යය. ඒ කෘත්‍ය සිදු කරේ මොකක් නිසාද? උෂ්ණත්වය නිසා. එනිසා ස්වභාව ලක්ෂණයෙන් සිදු කරපු කෘත්‍ය තමයි පැසවීම. උෂ්ණය නිසා ගින්නෙහි බැබිලීම බලන්න. එතකොට මේ ලක්ෂණය නිසා පැස වෙනවා කෘත්‍ය රසය. හරිනේ? ඒ නිසා ඊට පස්සේ එන්නට ඕනේ මෙතන කියන්න ඕනේ උෂ්ණය නිසා නෙවෙයි පැසවීම නිසා. ඒක වෙනස් කරගන්න. වැරදිලා මට. එතන එන්න ඕනේ ගින්න පරමාර්ථ ධර්මයක් ලෙස සැලකූ කල ඒ ස්වභාව ලක්ෂණ නම් උෂ්ණ බව. එම උෂ්ණය නිසා සිදුවන පැසවීමේ කෘත්‍යයයි පැසවීම නිසා කියලා. උෂ්ණය නිසා නෙවෙයි. පැසවීම නිසා ගින්නෙහි බැබිලීම මෙන්න එහි සම්පත්ති රසය දැරිය යුතුයි. පැසවීම නිසා ගින්න ලැබුවා වූ ගුණයයි. නේ? උෂ්ණය නිසා පැස වුණා, පැසවෙච්ච නිසා ගින්න ලැබිච්ච එක තමයි බැබලෙන බව, ජෝතනය. දිලිසෙනවනේ ගින්න කියන එකනේ. එතකොට උෂ්ණය නිසා පැස වුණා, පැසවීම නිසා ලැබපු ගුණ තමයි ජෝතනය. ඒකම තමයි වැටහෙන ආකාරය. එම බැබලීමම ගින්න වැටහෙන ආකාරයේ නම් උපස්ථානාකාර පච්චපට්ඨානය. ඊට පස්සේ ගින්න විසින් ඉපදිය යුතු ගින්න නිසා උපදින එහි දුම ඒ ඵල පච්චපට්ඨාන. ඒක ඵලාකාර කියනට වඩා හොඳයි ඵල පච්චපට්ඨානය කියලා මම කිව්වනම් මම ඒක වෙනස් කරන්න හැඩවුට් එකේ. ඵලාකාර කියනට වඩා ඵල පච්චපට්ඨානය කියන එක වඩා හොඳයි. ඵලෝ ඒව ඵලයම තමයි පච්චපට්ඨානය වෙන්නේ. ඵලාකාර කියනකොට ඒකේ වෙනස් අර්ථයක් එන්න පුළුවන්. ඵල පච්චපට්ඨානය. හරිනේ? එතකොට ගින්න නිසා උපදින දුම එහි ඵලයයි. ඵල පච්චපට්ඨානය. එම ගින්න ඇති කළ පුද්ගලයාමෙන් කාරණය පදට්ඨානය ආසන්න කාරණේ දතියුතුයි. ඇති කර පුද්ගලයා. කටියට මතක ඇති අභිධර්ම මාර්ගයේ තියෙන දරනේ. අභිධර්ම මාර්ගයේ තියෙන දර. මේ කියන්නේ යටි කාරක ගින්න ඇති කරනවා. දැන් අභිධර්ම මාර්ගයේ තියෙන තොරතුරට යන්න. පිටුව 4. ඒක උන්වහන්සේගේ පොතේ තියෙන එක මම කෙලින්ම කොපි කරා. අර ඒ තැන්වල පොඩි වචන එකතු කරා. ඒක අදහස ගම්මි වෙන්නට. මේ කරුණු 4න් ලක්ෂණය ගින්නෙහි උෂ්ණ ස්වභාවයෙන් දතියුතුයි. ඒ උෂ්ණත්වයේ දෙකම එකයි. සමානයි. රසය ගින්නෙහි දිලිසෙන ස්වභාවයෙන් දතියුතුයි. දැන් මොන රසයද? මේ පරමත් දීපණයේ කිව්වේ දිලිසය. මෙහෙම අපි කියමුකෝ උෂ්ණය ගින්නේ නම් උෂ්ණය පැසවීම දිලිසීම මේකත් දිලිසීමමයි දුම ඊට පස්සේ ගින්න ඇති කළ පුද්ගලයා ගිනි දැල්ලපු කෙනා එතකොට ගන්න උෂ්ණය තමයි මොකද්ද උෂ්ණ ලක්ෂණය රසයම ගින්නෙහි දිලිසෙන ස්වභාවයෙන් දතියුතුයි මේ සම්පත්‍ති රසය වෙන්න ඕනේ මේ කියලා දී හරනේ සම්පත්‍ති රසය විය යුතුයි එහෙම නැත්තම් මොකද්ද ඒකේ කෘත්‍ය රසය බැබලීම කෘත්‍ය රසය වෙන්නට පුළුවන්. උනාසේ ඒක රසයෙහි බැබලීම කියලා තියෙනවා. ඒක සමහරට කෘත්‍ය රසය වෙන්නට පුළුවන් උනාස දස් කරේ. හරිනේ? ඊළඟට පච්චුපට්ඨානයේ ගින්නේ දුම ඇති කරන ස්වභාවයෙන් දත යුතුය. ඵලය. නැත්නම් වැටෙන ආකාරය වෙන්න පුළුවන්. ගින්නක් වැටෙන දුම නිසා. ඒක අදහස් කරා වෙන්න පුළුවන්. පදට්ඨානයේ ගින්න ඇති කරන ධර්මෙන් දත යුතුය. පදට්ඨානයේ ගින්න ඇති කරන ධර්මෙන් දත යුතුය. රසයේ දිලිසෙන ස්වභාවය හෝ පැසවෙන ස්වභාවයයි. ඊට පස්සේ එනවා දිලිසෙන ස්වභාවයයි පැසවෙන ස්වභාවයයි රසය කියලා අපෝ.
එතකොට මේකම වෙන්න පුළුවන් මේ කියලා තියෙන්නේ. එතකොට ගිරිසෙන ස්වභාවය පැසවීමයි රසය ලෙස දත යුතුයි. ගින්නේ පච්චුපට්ඨානේ දුම දැමීමය. පදට්ඨානේ දරය. ඒ නිසා මේක පරමත දීපණියෙම කොටසක් ගත්තා වෙන්නට පුළුවන්. නමුත් මට පැහැදිලිවම තේරෙන්නේ වෙන අදහසක් එතන තිබිලා තියෙනවා. මේ මිශ්‍රණයක් මේ වෙලා තියෙන්නේ. ඒ උපමා වෙන තැන් වලට උගන්වනවා ඇති. ඉතින් ඒ නිසා මෙතන පොඩි වෙනස්කමක් පැහැදිලිවම දකින්නට පුළුවන්. ඒ බව හොඳට පැහැදිලි වෙනවා මේ තොරතුරු ටික වෙන වෙනම අධ්‍යයනය කරනකොට. දැන් අපි යමු අටුවාවේ කුසල ධර්ම සම්බන්ධයෙන් කියන කතාව. කුසල ධර්ම සම්බන්ධයෙන් අපිට හම්බ වෙන පාඨය. ඒක මම දීලා ඇති පරමත් දීපනේ විස්තරයට පස්සේ පිටුව 3 බලන්න. පිටුව 3 ධම්මසංගණී අටුවාවේ කුසල ධර්මවල ලක්ෂණාදී චක්‍රය හඳුන්වා ඇති ආකාරයේ තේරුම් ගැනීමෙන් අවබෝධය පුළුල් කරගන්නට පුළුවන්. මේක තියෙන්නේ මොන ක්‍රමයට කිට්ටුවද කියලා ඔකට තේරුම් ගන්න පස්සේදී. ඒක ඉස්සලා ෆුට්නෝට් එක ගන්න ෆුට්නෝට් එක 5. හරිනේ? ධම්මසංගණියේ ලක්ෂණාදී ක්‍රම 2කට දීලා තියෙනවා. ලක්ෂණාදී ක්‍රම 2කට. මොකද්ද පළවෙනි එක? ලක්ෂණාදී වශයෙන් ලක්ෂණය මම මෙතන ලියන්නම්. ලක්ෂණය පළවෙනි එක තමයි අනවජ්‍ය සුඛ විපාක ලක්ෂණය. අනවජ්‍ය ලක්ෂණය එකක් සුඛ විපාක. සුඛ විපාක කියලා කියන්නේ සැප විපාක දෙනවා කියන එකනේ. සැප විපාක දෙන එක ලක්ෂණයක්. එතකොට මේ දෙකම අරන් තියෙනවා ලක්ෂණය ලෙස. ඊට පස්සේ අකුසල විද්ධාංසන රසං. රසය කියලා විතරයි තියෙන්නේ. සම්පත්‍ති රසයේද කෘත්‍ය රසයේද කියලා නැහැ. රසය අකුසල දුරු කිරීම. අකුසල විද්ධාංසන. අකුසලයේ දුරු කරනවා, යටපත් කරනවා, විනාශ කරනවා මේ ඔක්කොම ඇතුළත්. අකුසල විද්ධාංසන රසං. ඊට පස්සේ පච්චුපට්ඨාණය. ඒක ඵලයේද නැත්නම් උපස්ථානාකාරයේ දක්වන වෝධාන. වෝධාන කියලා කියන්නේ පිරිසුදු බව. පිරිසිදු බව. ඊට පස්සේ ආසන්න කාරණා පදට්ඨානය යෝනිසෝ මනසිකාරය. යෝනිසෝ මනසිකාරය. ඊට පස්සේ ඊළඟ බණ එක දිගටම යනවා. වා හෝ අවජ්‍ය පටිපක්කත්තා අනවජ්‍ය ලක්ෂණ මේව කුසලං. ඊට පස්සේ කියනවා අනවජ්‍ය ලක්ෂණේ පමණයි. අනවජ්‍ය ලක්ෂණේ පමණයි කුසලේ. ටීකාවේ කියනවා මේකෙන් අදහස් කරේ මේ දෙවෙනි පාඩයෙන් උන්වහන්සේ අදහස් කරේ සුඛ විපාක දීම කියන එක කුසලයේ ලක්ෂණයක්, ප්‍රධාන ලක්ෂණයක් නෙවෙයි කියන එකට තමයි අනවජ්‍ය ලක්ෂණ මේව කියලා අවධාරණාර්ථයක් දුන්නේ. අනවජ්‍ය ලක්ෂණ මේව කුසලං. අනවජ්‍ය ලක්ෂණ මේව කුසලං. කුසලයේ ලක්ෂණය තමයි අනවජ්‍ය බව. අනවජ්‍ය කියලා කියන්නේ අවජ්‍යයට පටිපක්ක. වජ්‍ය කියන්නේත් වැරදි, අවජ්‍ය කියන්නේත් වැරදි වලට. මොකද වජ්ජාවජ්‍ය. වැරදි ලොකු පොඩි වැරදි ලොකු වැරදි කියන අර්ථයෙන්. වජ්ජාවජ්‍ය. අයන්නෙන් කියන්නේ අවජ්‍ය කියන්නේ ලොකු වැරදි කියන එක. ඒතකොට මේ අවජ්‍ය කොහොම වැරදි වලට පොදුවේ කියනවා. වජ්ජාවජ්‍ය. අනවජ්‍ය කියන්නේ වැරදි වලට ප්‍රතිවිරුද්ධ. වැරදි නැහැ කියන අර්ථය නේ. වැරදි වලට ප්‍රතිවිරුද්ධයි. අකුසල ධර්ම වලට විරුද්ධයි කියන අර්ථය. ඒ නිසා අනවජ්‍ය ලක්ෂණේ නැහැ ක්‍රියාසිතේ විපාකසිතේ. අනවජ්‍ය ලක්ෂණේ. අනවජ්‍ය ලක්ෂණේදී කුසලසිතේ. ක්‍රියාසිතේ ඕනනම් ප්‍රතිවිරුද්ධයි කියලා ලක්ෂණ වශයෙන් කියන්න පුළුවන්. නමුත් ඒකේ දුරු කිරීමක් නැහැ. ඕනනම් කෙනෙක්ට අපිට කියන්නට පුළුවන් ක්‍රියාසිත වජ්‍ය ප්‍රතිපක්කයි කියලා. ඒ කියන්නේ අකුසලයක් තිබුණා නම් ඒක දුරු කරනවා. නමුත් ඒකෙන් දුරු කිරීමක් වන්නේ නැහැ. පැහැදිලිවම විපාකසිත අනවජ්‍යයි කියලා කියන්නේ. මොකද විපාකසිතක් පහළ වුණා කියලා අකුසල දුරු වීමක් වෙන්නේ නැහැ. ක්‍රියාසිතෙන් දුරු වීමක් නැති අකුසල නැති නිසා. බැරි වෙලා හරි තිබුණා නම් ඒ කුසල සිතම තමයි ක්‍රියා වෙලා තියෙන්නේ. ඒ නිසා ක්‍රියාසිතේ අනවජ්‍ය ලක්ෂණේ තියෙනවා කියලා කියත හැකි එක පරියයි. ඉතින් කුසල මේ සමුත් අපි සාමාන්‍යයෙන් කියන්නේ අකුසල් දුරු කරන නිසා කුසලයේ තමයි මේ අනවජ්‍ය ලක්ෂණේ තියෙන්නේ. සාමාන්‍ය විපාක ක්‍රියාවල අපි ඒකෙම ගණන් කරන්නේ නැහැ. ඊළඟට වෝදාන භව රසං. වෝදානය පිරිසිදු බව.
දැන් බලන්න ඉස්සර රසය කිව්වේ අකුසල විද්ධාංසන රසං. දැන් කියන්නේ වෝධාන බව පිරිසුදු බව. ඒ පිරිසුදු බව කොතන තිබුණේ? පච්චපට්ඨානෙ මේ. කලින් මේකේදී. කලින් මේ අටුවායම විවරණ දෙකක්. කලින් එන විවරණ දෙක. වා කියලා කිව්වම තවත් විවරණයක් ගන්න කියලා කිව්වා. එතකොට පළවෙනි විවරණයේදී පිරිසුදුකම වෙන්නේ පච්චපට්ඨාන. ඒ කියන්නේ උපස්ථානාකාරද පලාකාරද කියලා. හරිනේ? අකුසල විද්ධාංසන රසයේ කෘත්‍යද සම්පත්තියද කියලා නේ. හරිනේ? ඊට පස්සේ මෙතනදී එන්නේ රසයේ වෝධානේ. ඒකත් කෘත්‍යද සම්පත්තියද කියලා නේ. ඊට පස්සේ බලන්න. ඉට්ඨ විපාක පච්චපට්ඨාන. සුඛ විපාක. පච්චපට්ඨානේ. ඒක උපස්ථානාකාරයේද පලාකාරයේද කියලා නෑ. හැබැයි දලු බැලමට වෙන මොකද්ද මේ? ඵලය කියලා. හරිනේ? ඵලය කියන එක වඩා ඵලය. එතකොට ඊට පස්සේ යෝනිසෝ මනසිකාරය මෙතනත් පදට්ඨානෙමයි. යෝනිසෝ මනසිකාරය. දැන් බලන්න මෙතනදී දැන් පරමත්ත දීපණයේ ක්‍රමයට අපි යමු. දැන් රේරුකාණ සංසයකත් එක්ක මේක පැටලුනොත් අමාරුයි. පරමත්ත දීපණයේ ක්‍රමයට යමු. දැන් ඔන්න බලන්න. මම මතක් කරගමු. නැත්නම් දැනට දෙකම කියලා පැටලලා තිබ්බා හිතට. ලක්ෂණය කිව්වේ මොකද්ද? ධර්මයේ තියෙන ස්වභාව ලක්ෂණය. කෘත්‍ය රසය කිව්වේ මොකද්ද? ඒ ලක්ෂණයේ විසින් සිදු කරන කෘත්‍ය. සම්පත්‍ති රසය කිව්වේ මොකද්ද? ඒ කෘත්‍ය කිරීම නිසා ලැබුවා වූ ගුණය. හරිනේ? ඊට පස්සේ උපට්ඨානාකාර පච්චපට්ඨානය කිව්වේ මොකද්ද? ඒ සම්පත්‍ති රසයමයි. ඒ ලැබුවා වූ ගුණයමයි. හරිනේ? ලැබුවා වූ ගුණයමයි. ඊට පස්සේ ඵලය කියලා කිව්වේ එයින් ඇති කරන ඵලය පච්චපට්ඨානේ. ආසන්න කාරණාව පදට්ඨානේ. හරිනේ? ඔය ඔලිය ඔයක තියෙන්නට ඕනේ දැන්. දැන් එහා පිටුවට යනකොට ඒ ටික කරුණ තියෙන්නට ඕනේ. නැත්තම් මේක පැටලෙනවා. ආයෙ මං කියන්නේ ලක්ෂණය කියන්නේ ධර්මයේ ලක්ෂණයමයි. කෘත්‍ය රසය කියන්නේ ලක්ෂණයේ විසින් සිදු කරපු කෘත්‍ය. සම්පත්‍ති රසය කියන්නේ කෘත්‍ය නිසා ලැබපු ගුණය. හරිනේ? ඒකම තමයි උපස්ථානාකාර පච්චපට්ඨානය. ඒ ඵලය කියන්නේ ඵල පච්චපට්ඨානය. පදට්ඨානය කියන්නේ ආසන්න කාරණාව. දැන් අපි එනවා මේ කියපු කොටස් දෙක. දැන් රසය කියලා මොන රසයද කියලා නැහැ. පච්චපට්ඨානේ මොකද්ද කියලා නැහැ. හරිනේ? දැන් මේකේ හැටියට අනවජ්‍ය ලක්ෂණ කියන දෙක සමානයි. මේක පොඩ්ඩක් ඇවෙත් වෙලා මේක මේ පල්ලෙහාට ගිහිල්ලා. හරිනේ? මේ ටික පැහැදිලිව මේ හතර දෙනාගේ ලොකු වෙනසක් තියෙනවා. මේ දෙන සමානයි. ලක්ෂණය පදට්ඨානය ගැන බොරු වෙන්න දෙයක් නැහැ අපිට. මේ හතර අපි බලමු. දැන් බලන්න. ලක්ෂණ දැන් අපි ක්‍රම 6ටම ගන්නවා. ලක්ෂණය. පෙන පාටකින් ලියමුකෝ. ලක්ෂණය. මොකද්ද ලක්ෂණය? අනවජ්‍ය ලක්ෂණය. වරද වලට ප්‍රතිපක්ෂ බව. ඒකනේ කිව්වේ මේව කියලා. අනවජ්‍ය ලක්ෂණයම තමයි ලක්ෂණය. කෘත්‍ය රසය. මොකද අනවජ්‍ය ලක්ෂණයට කිව්වේ අවජ්‍ය පටිපක්කත්තා. අකුසල් වලට විරුද්ධ බව තමයි කියන අනවජ්‍ය ලක්ෂණය. අකුසල වලට විරුද්ධ නිසා මේ සිදු කරන දේ මොකද්ද? අකුසල විද්ධාංසනය, අකුසල විනාශ කිරීම. ඒ කියන්නේ මේක රසය. කෘත්‍ය රසය තමයි අකුසල විද්ධාංසනය. විද්ධාංසනය කියන්නේ විනාශ කිරීම, යටපත් කිරීම, දුරු කිරීම කියන එක. අකුසල විද්ධාංසනය. සම්පත්‍ති රසය කියන්නේ මොකද්ද? ඒ කෘත්‍ය නිසා ලැබුව ගුණය. අකුසලයේ දුරු කිරීම නිසා චිත්ත සන්තතියට ලැබිච්ච ගුණය මොකද්ද? පිරිසුදු බව වෝධානය. ඒතර මේ තියෙන්නේ මේ කෘත්‍ය රසයේ වශයෙන් මේ සම්පත්‍ති රස වශයෙන් වෝධානය පිරිසුදු බව. ඊට පස්සේ උපස්ථානාකාර පච්චපට්ඨාන. උපස්ථානාකාර පච්චපට්ඨානේ ඒ සම්පatti රසයමයි. ඒ ලැබුව ගුණයමයි. ඒ නිසා මෙතන පච්චපට්ඨානය කියලා කිව්වේ මේ සම්පatti රසයටමයි. ඒ නිසා පච්චපට්ඨානය ආපහු වෝදානයමයි.
ඒ නිසා පරමදීපණිය කිව්වේ ඒ කෘත්‍ය කිරීම නිසා ලැබුවා වූ ගුණයම තමයි උපට්ඨානාකාර පච්චුපට්ඨානය. ඵල පච්චුපට්ඨානය. ඵල පච්චුපට්ඨානය කියන්නේ එහි ඵලය. මොකද්ද? කුසල ධර්ම නිසා ඵලය තමයි සුඛ විපාක, සැප විපාක. සුඛ විපාක. පදට්ඨානය යෝනිසෝ මනසිකාරය. යෝනිසෝ. එතකොට පරමත දීපණියේ තියපු ඒ විස්තරය මේ ධම්මසංගණියේ එන කුසල පදයේ සම්බන්ධයෙන් සියල්ලෙන් සියල්ල ගැලපෙනවා. තාම ලස්සන විවරණයක් ඒක. තා ලස්සනයි. දැන් මේ විදිහට මේක දැනගෙන හිටියේ නැත්තම් අපි කන්ෆියුස් වෙන එක විතරනේ. අයි මේ හතරක් තියෙනවා මෙහෙම, තව හතරක් තියෙනවා වෙන විදිහකට. එතකොට අපි මේක ගලපගත්තාම අපිට තේරෙනවා පළවෙනි හතරේදී සුඛ විපාකයක් දාලා තියෙනවා. ඒකට දැන් මේ හේතුව නම් මට ඒක කියන්න තේරෙන්නේ නැහැ. අනවජ්‍ය ලක්ෂණේ තියෙනවා. රසය කියලා අකුසල විද්දංශනේ මොන රසයද? කෘත්‍ය රසය. පළවෙනි ක්‍රමයේදී පච්චුපට්ඨානය කියලා වෝදානය කියලා කිව්වේ මොකද්ද? උපස්ථානාකාර පච්චුපට්ඨානය. හරිනේ පදට්ඨානය යෝනිසෝ මනසිකාරයමයි. දෙවෙනි ක්‍රමයේදී ලක්ෂණය කිව්වේ අනවජ්‍ය ලක්ෂණය. හරි. හැබැයි මෙතන වෝදානය කිව්වේ මොකද්ද? සම්පත්‍ති රසය. කෘත්‍ය රසය නෙවෙයි, සම්පත්‍ති රසය. සුඛ විපාක කියලා කිව්වේ ඵල පච්චුපට්ඨානය. ඵල පච්චුපට්ඨානය. යෝනිසෝ මනසිකාරය පදට්ඨානයමයි. ඒතර ඒ නිසා අපි අටුවාව කියවනකොට අටුවාව අධ්‍යයනය කරනකොට විශේෂයෙන් මෙන්න මේ කියන ක්‍රමවේදයෙන් දැනගෙන ඉන්නට ඕනේ. ඉතින් මේ විදිහට අපිට කුසල ධර්මයේ සම්බන්ධයෙන් ක්‍රම 6කට මේක විස්තර කරලා අනවජ්‍ය ලක්ෂණය වජ්‍ය වලට ප්‍රතිපක්ෂ නිසා අවජ්‍ය වලට ප්‍රතිපක්ෂ නිසා ඒ විරුද්ධ බව තමයි කුසලයේ ලක්ෂණය. ඒ නිසා කුසලයේ සිදු කරන කෘත්‍ය තමයි අකුසලයේ විද්දංශනය කිරීම. ඒ නිසා ලැබුවා වූ ගුණය තමයි පිරිසුදු බව. අකුසල විද්දංශනය නිසා ඊට පස්සේ ඒම තමයි වැටහෙන ආකාරය ඒ පිරිසුදු බවමයි. ඒ අකුසලයේ ප්‍රතිඵලය තමයි සැප විපාකය. අකුසලයට හේතුව අසාධාරණ හේතුව තමයි කුසලයට සාධාරණ නැති යෝනිසෝ මනසිකාරය. මොකද කුසල ධර්ම වලට අකුසල වලටයි අකුසලයට සාධාරණ නැති කුසලයට විතරක් සාධාරණ දී යෝනිසෝ මනසිකාරය. ඒ කියන්නේ උදාහරණයට කුසල ධර්ම වලට වස්තු රූපේ ආරම්මණය කියන එක කුසල අකුසල දෙකටම සාධාරණ හේතු. අසාධාරණ හේතු වෙන්නේ මොකද්ද? අකුසලයට අයෝනිසෝ මනසිකාරය එනකොට කුසලයට යෝනිසෝ මනසිකාරය. හරිනේ. හැබැයි ඒක ක්‍රියාවට මහා ක්‍රියාසිතට යෝනිසෝ මනසිකාරය ආසන්න කාරණාවක්. හැබැයි ඒකට විශේෂ කාරණාවක් තියෙනවා. කෙලෙස් දුරු කරලා තියෙන බව. හරිනේ. ක්‍රියාසිතට විශේෂ ලක්ෂණයක්. ඒ වගේ විශේෂ හේතුවක්. ඒ වගේ ඒ ධර්මයට අනුකූලව ගැඹුරින් හිතලා අපි විශේෂ ලක්ෂණ පදට්ටානේ තේරුම් ගන්නට ඕනේ. ඉතින් ඔය විදිහට ගත්තම එතකොට ක්‍රම දෙකක් තියෙනවා මෙතන. රේරුකාණි සාන්නාංශ කියපු ක්‍රම අපිට බැහැර කරන්න නැහැ. ඒකෙත් යම් මොකද හේතුව අනුටීකාවේ සඳහන් වෙනවා. ප්‍රත්‍ය ශක්තිය සම්පත්‍ති රසය ලෙසක් හඳුන්වනවා කියලා. ඉතින් ඒ නිසා ඒ සියලු දෙකම එකතු කරලා අපි හෙට අනිත් දවසේ බලමු. මේක තව පුළුල් කරමු මේ පරමාර්ථ ධර්මයක් තේරුම් ගන්න ක්‍රමය. මේ සියල්ලෙන් මම පාර හදන්නේ ඊට පස්සේ සිත විස්තර කරන්න. ඊට පස්සේ චෛසික ධර්ම එක විස්තර කරගෙන යනකොට ගැඹුරින් ඔබට ඒක ධර්මයක් පිළිබඳව අධ්‍යයනය කරන්න හැකියාව ලැබේ. මට මම ඒක වග කියන්නේ මේ ක්‍රම 6ම හැම ධර්මයකටම ඇතුළත් කරනවවත් ඉදිරියේ කියන්න දෙන ක්‍රම 20 20 ගාන ඒ 20ට ආසන්න සංඛ්‍යාව හැම එකටම කියනවා කියලාවත් නෙවෙයි. එහෙම කියන්නේ ගොත් එහෙම කෙලවරක් නැහැ. සායම කියන්න දැනුමකුත් මට නැහැ. ඒකත් කියන්නට ඕනේ. නමුත් යම් විදිහවලට ඒක බලන්නට අපි හුරු කරලා ගනි. ඊට පස්සේ අවසානයේ කියන්න හිතේ කාරණා 4.8 මුලින් දැක්වූ ධම්මසංගණී අටුවා පාඨයේ තිබුණා ධර්මයක ලක්ෂණ දෙකක් ඇති බව දක්වා ඇත. සාමාන්‍ය ලක්ෂණය සහ විශේෂ ලක්ෂණය. ඉන් ස්වභාව ලක්ෂණයේ ධර්මයේ සතු ආවානික ආවේනික ලක්ෂණය බව දක්වන ලදී. සාමාන්‍ය ලක්ෂණය දෙආකාරයකින් විස්තර කළ යුතුයි. ඒක අභිධර්මයේ මූල ටීකාවේ දාලා දක්වලා තිනවා ෆුට්නෝට් 8 ඇති ඒ අන්තිම පිටුවේ විවරණය. සියලු සංස්කෘත ධර්මයන්ට සාධාරණ වූ සාමාන්‍ය ලක්ෂණ. එනම් සියලු සංස්කෘත ධර්ම වලට පොදු අනිත්‍ය ලක්ෂණය, දුක්ඛ ලක්ෂණය සහ අනාත්ම ලක්ෂණ යන ලක්ෂණත්‍රය. සමාන ස්වභාව ලක්ෂණ ඇති ධර්ම සමූහයක ඇති සමාන ලක්ෂණ. එනම් කුසල ධර්මවල කුසල ලක්ෂණය ඒවයි සාමාන්‍ය ලක්ෂණය. ඒතකොට ඒක ඒ කුසල ධර්ම කුලකයේ ඇතුලේ ඒක සාමාන්‍ය ලක්ෂණයක් වෙනවා. ඒ කුසල ධර්මයේ සතු විශේෂ ලක්ෂණ බවට පත් වෙනවා. හැබැයි ඒ වගේ මතක තියාගන්න
කුසලය අකුසලයට සාපේක්ෂව විශේෂ ලක්ෂණයක් බවට පත් වෙනවා කියන එක මතක තියාගන්න. ඒ නිසා ඒකත් අපි විශේෂයෙන් දැනගත්තු යුතුයි. ඒ කරුණත් අපි හෙට අනිත් දවසේදී සාමාන්‍යයෙන් පච් කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ නිසා සාමාන්‍ය ලක්ෂණ කියලා කියනකොට එකපාරටම අනිත්‍ය දුක්ඛ අනාත්ම විතරයි කියලා හිතන්නට එපා. ධර්ම කණ්ඩායමක් ගත්තම ඒ කණ්ඩායම සතුව තියෙන පොදු ලක්ෂණ දැන් චතුරාර්ය සත්‍ය ගත්තම ජාති ජරා මරණ ආදී වූ 12ක් තියෙනවානේ දුක්ඛ සත්‍ය. ඒ 12ටම පොදු ලක්ෂණ තමයි දුක්ඛ ලක්ෂණ. දුක්ඛ සත්‍ය කියපු දුක්ඛ ලක්ෂණය 12ටම පොදුයි. ජාතිය ජරාවට සාපේක්ෂව විශේෂ ලක්ෂණයක් ජාතියට තියෙනවා. ජරාවට ජාතියට සාපේක්ෂව විශේෂ ලක්ෂණයක් තියෙනවා. එයින් උන්ට සාපේක්ෂව විශේෂ ලක්ෂණ ඇතුලේ තියෙනවා. ඊට පස්සේ සමුදයට සාපේක්ෂව දුක්ඛ සමුදය කුලකයට සාපේක්ෂව දුක්ඛ කුලකේ විශේෂ ලක්ෂණය. දුක්ඛ බව සමුදයට සාපේක්ෂව විශේෂ ලක්ෂණය. හැබැයි දුක්ඛ කුලකයේ ඇතුලේ පොදුවේ දුක්ඛ ලක්ෂණය සාමාන්‍ය ලක්ෂණය. අන්න ඒක මම හිතනවා පැහැදිලි වෙන්න ඇති කියලා. ඒතර ওই විදිහට ගත්තම ධර්මයේ හැම එකෙම අපි කියන්නේ මොකද්ද මේකෙන් අදහස් කරලා තියෙන්නේ? දැන් මේ හැම එකෙම අදහස් කරලා තියෙන්නේ ඒකත් අපි අවසන් කරන්න කලින් කියමු. මේ එක ධර්මයක් ගත්තම ඒ ධර්මයේ ගැන බලන්න පුළුවන් පැතිකඩවල මේ කතා කරලා තියෙන්නේ. ලක්ෂණයක් තියෙනවා, එයා කරන කෘත්‍යයක් තියෙනවා, එයා වැටහෙන විදිහක් තියෙනවා, සමහර කෙනා කෘත්‍ය කිරීමේ හැකියාවක් තියෙනවා, ඔහුට ආසන්න කාරණාවක් තියෙනවා නේද? ඊට පස්සේ ඒක ලැබපු ගුණයක් තියෙනවා කෘත්‍ය කිරීම නිසා. මේ විදිහට බැලුවම මේ ධර්මයක් ගැන ඉතාම සියුම් විදිහට බලන්න හුරු කිරීමන්නේ මේ කරලා තියෙන්නේ. මේක ත්‍රිපිටකයේ තියෙන විස්තරයක්. ඒ පදනම තේරවාදයේ පදනම මේ වගේ දෙයක්. ඒක මතු කරලා අපිට දුන්න මේ ලස්සන ක්‍රමයකට අපේ පූර්වාචාර්යවරු. මේ ක්‍රමයෙන් බලනකොට ඔබ පරමාර්ථ ධර්මයක් වෙනම ලක්ෂණ වශයෙන් පච්චපට්ඨාන පදට්ඨාන වශයෙන් පිළිවෙලින් ඉගෙනගෙන යනකොට වෙන්නේ මොකද්ද? ඒ ධර්මය ඔබට ප්‍රකට වෙන්නට පටන් ගන්නවා. අතේ තියෙන රේඛාව වගේ ප්‍රකට වෙන්නට පටන් ගන්නවා. ඒතර ඒ ධර්මයේ තේරුම් ගන්නට ලේසි. ධර්මයේ තේරුම් ගත්තට පස්සේ ධර්මයේ අරමුණු කරගෙන ධර්මයේ තියෙන ස්වභාව ලක්ෂණ, සාමාන්‍ය ලක්ෂණ ආදී තේරුම් අරගෙන ධර්මයේ පිළිබඳ සත්‍ය අවබෝධයට පැමිණෙන්නට පුළුවන් වෙනවා. ඒ නිසා මේ ලක්ෂණ ආදී ක්‍රම 6 ලබා දීම නිසා පූර්වාචාර්යවරු අපිට කළා තියෙන්නේ අපිව තව තවත් ලං කරලා තියෙනවා මේ පරමාර්ථ ධර්මයේ වෙතට. ඒ කියන්නේ පරමාර්ථ ධර්ම වලට වචන ටිකක් තියෙනවා. මතක තියාගන්න. පරමාර්ථ ධර්ම හඳුන්වන වචන තියෙනවා. අපි ඉස්සරහම වචන විතරයි තේරුම් ගන්නේ. ඊළඟට එහි අර්ථය අපි තේරුම් ගන්නවා. දැන් පඨවි කියන්නේ මොකක්ද කියලා තේරෙනවා. ආපෝ කියන්නේ මොකක්ද කියලා, ඒ කියන්නේ මොකක්ද කියලා ඒ අර්ථය කියනවා වැగిරෙන ස්වභාවයක් ආදී ලෙසට. ඊට පස්සේ මේ දැනුම මේ ලක්ෂණාදී 6 තේරුම් අරගෙන අපි එනවා ප්‍රත්‍යක්ෂ අවබෝධයකට. ඒ ප්‍රත්‍යක්ෂ අවබෝධය මේ අර්ථය තේරුම්ගෙන මේ ප්‍රත්‍යක්ෂ අවබෝධයයි අර්ථයයි ප්‍රත්‍යක්ෂ අවබෝධය අතර මේ පාලම හැදුවේ මෙන්න මේ කියන ලක්ෂණාදී 6 ක්‍රමය. මේකට ක්‍රම එකතු කරන්න පුළුවන්. එතකොට මේ බ්‍රිජ් එක මේ පාලම හදන්නේ මේකෙන්. අපි ඉගෙන ගන්න අපිට ඒතර වචන ගොඩක් විතරයි මතක තියාගන්න. පඨවි ආපෝ තේජෝ වායෝ ය පකඩම් කරනවා. පස්ස වේදනා සංඥා චේතනා ඒකාග්‍රතාව ජීවිතේන්ද්‍රේ මානසිකාර වචන ටිකයි ඔබට ඇහෙන්නේ. ඒ කියන්නේ සමහරු කියන්නේ පාඩම් කරනකොට ගිරව් වගේ පාඩම් කරන්න මේ බුද්ධහම තිබුණේ කියලා. සමහරු කියනවා බුදුදහම යනු භාවනාව විතරයි. භාවනාවෙන් වැටහෙන දේ තමන්ට වැටහෙනවා ධර්මයේ වැරදි කියලා. ඒක ඒතකොට වැටලා ඉන්නේ තමන්ගේ ධර්මයක. බුදුදහමෙන් භාවනා කරලා නෙමෙයි. භාවනා කරන ඕන තරම් ලෝකෙ ඉන්නවා. භාවනා කරන ඕන තරම් ඉන්නවා. බෞද්ධ නෝනායත් භාවනා කරලා තිනවා. ඒ කට්ටිය ක්ලේම් කරලා තිනවා මම මාර්ග විමෝක්ෂය ලැබුවා කියලා. ඒකින්ද බෞද්ධ කියන නම තිබුණාට ඔබ තනියම භාවනා කරලා ඔබගේ අවබෝධයක් ලැබිලා බුදුදහම වැරදි කියලා පොතේ තියෙන එක වැරදි කියනවනම් ඔබ බෞද්ධ භාවනා ක්‍රමයක් නෙවෙයි ඔබගේ භාවනා ක්‍රමයක් කරලා තියෙනවා. කොහොමද මම කියන්නේ? ඔබගේ භාවනා ක්‍රම. ඔබ බෞද්ධ භාවනා තේරවාද කියන වචනේ මම කියන්නේ. තේරවාද ධර්මයට අනුව භාවනාවක් කරලා නැහැ. තේරවාද ධර්මයට අනුව භාවනා කරන මේ විදිහට වැටෙන්නට ඕන. ඒ නිසා භාවනා කරනවා කියන එක ප්‍රශ්නයක් නෙවෙයි. මම මොකද්ද කරන භාවනාව කියන එක ප්‍රශ්නයක් තියෙනවා. භාවනාවේ මට වැටහුණා ධර්මයේ වැරදි භාවනාව විතරක් හරි කියනවනම් එහෙනම් ඔබ තේරවාද ක්‍රමයට භාවනාවක් හරියට කරලා නැහැ. ඔබ කැමැති පිළිඳ භාවනා කරද්දී මොකද ලෝකේ ඕන තරම් මිනිස්සු භාවනා කරනවා. එතකොට මේ ඉස්ලාම වචන ටික පාඩම් කරගන්නවා. ඒතර අමාරු කියන්න පුළුවන් මේ ගිරව් වගේ පාඩම් කිරු නෑ. ගිරව් වගේ පාඩම් කිරීම තමයි වචසා කියලා බුදුරජාණන්සේ දේශනා කරේ. ඒ ක්‍රමයක් තියෙනවා. ඒ පාඩම් කිරීම තුළ එන අවබෝධයක්. ඒ අවබෝධයේ පාර ලස්සනට මේක කියලා දෙනවා.
ඒ අවබෝධයට යන්නට පුළුවන්. ඒ අවබෝධයට යන්නට පුළුවන්. ඒ පාර පැහැදිලි. කවුරු හරි භවනා කරලා කිව්වොත් මේ අවබෝධය නේ වෙන අවබෝධයක් ආවේ කියලා ඔබ වෙන පාරක ගිහිල්ලා තියෙනවා. ඒක කියන වාදයක් නැහැ. ඔබ රහත් වුණා කියලා ප්‍රකාශ කරත් කෙලස් ධර්ම වේ අඩු වුණත් කෙලස් ධර්ම අඩු වෙච්ච පමණින් ඔබ රහත් මාර්ගඵල ලැබුවා නෙවෙයි. ඒකට වෙනම ක්‍රමවේදයක් මේකේ තියෙනවා. ධානලාභී අයපෝ ඉඳලා තියෙනවා බෞද්ධ නොවන. ඒ නිසා කටපාඩම් කරනකොට අපිට වචන ටිකක් මතක් වෙන්නේ. මතක තියාගන්න. ඊට පස්සේ අපි ඒක ඉගෙන ගන්නවා. ඒතර අර්ථය වැටහෙන්න පටන් ගන්නවා. මේක තමයි පටවියේ ලක්ෂණ මේකයි. පටවියේ තියෙන මේ ධර්ම මෙච්චර රූප කලාපවල මේ වගේ ස්ථානවල එක පවතින්නේ මේ නිසයි පටවිය නිසා මේ ගතිය ඇවිල්ලා තියෙන්නේ ආදී ඉස්සර ගැඹුරින් හදාරනවා. සිත සම්බන්ධයෙන් චෛසික සම්බන්ධයෙන්. ඒතර අහවල්තන සූත්‍රය අදහස් කරේ මේ ධර්මයේ මේ ලෞකිකද ලෝකෝත්තරද කියලා තේරුම් ගන්නවා. හැබැයි ලක්ෂණාදී ක්‍රම 6 ලක්ෂණ වශයෙන් කෘත්‍ය වශයෙන් ආසන්න කාරණා වශයෙන් සම්පatti රස වශයෙන් මේක බලනකොට වැටෙන ආකාර වශයෙන් බලනකොට මේ ඉගෙනගත්ත අර්ථයෝ දැනෙන්නට පටන් ගන්නවා. හිතට දැනෙන්නට පටන් ගන්නවා. කොහොමද මේ අර්ථය හිතට දැනෙන්නේ කියන එකට උපකාරය තමයි මේ කියදෙන්නේ. මෙහෙම බලන්න. මෙහෙම ලක්ෂණයක් ලෙස බලන්න. මෙහෙම කෘත්‍යයක් කරන දෙයක් ලෙස බලන්න. දැන් වායෝ ධාතුවේ කෘත්‍ය ලෙස බලන්න. ඉදිරියට යන බවක් ඉදිරියට තල්ලු කරන බවක් තියෙනවා මෙතන. වැටෙන ආකාරයක් තියෙනවා යනවා කියලා වැටෙන ආකාරය. මේ ආදී ලෙසට බැලුවම අපිට ඒ ධාතුව ධර්මයේ තේරුම් ගන්නට පුළුවන් වෙලා මෙතනින් මෙතනට පැන ගන්න පුළුවන් වෙනවා. මේ පැන ගන්න පුළුවන් බ්‍රිජ් එක පැන ගන්න පුළුවන් පාර තමයි පූර්වාචාර්යවරු ලක්ෂණ ආදී ක්‍රම වලින් අපිට දීලා තියෙන්නේ. මේ ක්‍රම 6 තිබුණේ නැතිනම් ඔතනයි ලස්සන කතාව. මේ ක්‍රම 6 අපිට හරියට දුන්නේ නැතිනම් එක එක්කෙනාට කෙටියෙන් දුන්නත් ඇති ප්‍රමාණවත් සමහර අයට. මොනම හෝ ක්‍රමයකින් අටුවාව ඉගෙනගෙන හෝ ධර්මයේ කියවලා හරි මේ ක්‍රම 6ම අවශ්‍ය නැහැ. මොකක් හරි ක්‍රමවේදයක් මේ ක්‍රමය අපිට ආවේ නැතිනම් අපි වෙන විදිහකට මේක තේරුම් ගන්න. මේක වෙන ක්‍රමයකට අපි තේරුම් ගන්නට පුළුවන්. වෙන අවබෝධ වලට පැමිණෙන්නට පුළුවන්. එතකොට මේ ධර්මයට අනුකූලව මෙතන පණින්නට දීපු හොඳම උපකාරයක් තමයි මේ ලක්ෂණ ආදී ක්‍රම 6. මේ ක්‍රම 6 අනුගමනය කරොත් ඔබට ප්‍රත්‍යක්ෂ පරමාර්ථ ධර්ම තේරුම් ගන්නට පුළුවන් වෙනවා. ඒ නිසා මේක තේරවාද ශාසනයේ ලැබිච්ච ලොකුම දායාදයක් තමයි මේ පරමාර්ථ ධර්ම පිළිබඳ ලක්ෂණ ආදී ක්‍රම 6. ඒක මම පාඩම අවසන් කරනවා. ප්‍රශ්න අහන්න අවස්ථාව දෙමින්. ඉතින් මේ අවබෝධය එක්ක ඉදිරියට අපි ඉදිරි පාඩම් කරගෙන යන්න බලාපොරොත්තු වෙනවා. සරයි ස්වාමීන් වහන්සේ අර වහන්සේ ලක්ෂණ රස පච්චුපට්ඨාන පදට්ඨාන වශයෙන් කියලා දුන්නු පැහැදිලි කිරීමේදී දැන් ලක්ෂණ කියන එකට සාමාන්‍ය ලක්ෂණ විශේෂ ලක්ෂණ වශයෙන් පැහැදිලි කරා. ස්වාමීන් වහන්සේ සමහර තැන්වල තියෙන සාමාන්‍ය ලක්ෂණ පච්චත්ත ලක්ෂණ කියලා සාමාන්‍ය ලක්ෂණ වශයෙන් ත්‍රිලක්ෂණයක් පච්චත්ත ලක්ෂණ කියලා දැන් පටවිය තියෙන තද්ද ලක්ෂණේ කර්කශ ලක්ෂණේ වශයෙන් ඒ විශේෂ කිව්වේ ඒකද කියලා ඒකයි ස්වාමීන් වහන්සේ. අනිත් එක තව පොඩ්ඩක් ඔබ වහන්සේ අර දේශනා කරපු චක්කුංච පටිච්ච රූපේ චුප්පජ්ජති චක්කු විඥානං තින්නම් සංගති පස්සෝ කියලා තුන් දෙනාගේ සංගතිය පස්සේ කියලා ගන්න එක පොඩ්ඩක් විතරක් පැහැදිලි කරලා දුන්නොත් කෙටියෙන් කොහොම පිළිගන්නවද? එතන ඒකයි කිව්වේ දැන් උදාහරණයක් බලන්න හෑන්ඩ් අවුට් එකේ පන්තිම පිටුවේ අන්තිම ෆුට් නෝට් එක තියෙන. ෆුට් නෝට් එක 8. මූල ටීකාවේ පිටුව පොත 1 පිටුව 64 සාමාන්‍යං කියලා කිව්වේ සාධාරණෝ අනිච්චාදී ස්වභාවෝ. සාමාන්‍ය ලක්ෂණය කියලා කිව්වා මෙතන ගන්න අනිච්ච ලක්ෂණය, දුක්ඛ ලක්ෂණය, අනාත්ම ලක්ෂණය. ඒක තමයි මෑනියෝ බොහෝ තැන්වල කියවන්නේ. සාමාන්‍ය ලක්ෂණය කොම අනිත්‍ය ආදී තුන අනිත් එක පච්චත්ත ලක්ෂණය. පච්චත්ත කියන එකේ තේරුම සමහර තැන්වල මට මතක හිටියේ පච්චේක කියලා දක්වනවා ඒක. පච්චත්ත කියන එකට පච්චේක පරමත් දීපණී තමන්ටම ආවේනික වෙච්ච ලක්ෂණය කියන එක. එතකොට පච්චත්ත කියන වචන හැදෙන්න පතියක කියන එකෙන් නෙවෙයි. එතකොට සාමාන්‍යං සාධාරණෝ හැම දෙයකටම සාධාරණ වෙච්ච අනිච්චාදී ලක්ෂණ තුන. හැබැයි ඉදච කුසල ලක්ෂණං සබ්බ කුසල සාධාරණ ස්වභාවත්තා සාමාන්‍යං දට්ටබ්බා. එතකොට දැන් කුසල ධර්ම වලනේ අපි අහින්දේ. ඒතර කුසල ධර්ම හැම කුසල ධර්ම ඔක්කොම තියෙනවානේ සිත් 21යි චෛසික 38යි. කුසල සිත් 21යි චෛසික 38යි සම්ප්‍රයුක්ත. ඒතර හැම ධර්මයකම තියෙනවා ඒකේ වේදනා ලක්ෂණේ සංඥා ලක්ෂණේ ඒ ධර්ම වල තියෙනවා කුසල චෛසික වල. නමුත් ඒ හැම ලක්ෂණ හැම ධර්මයකටම පොදු එකක්නේ කුසල බව. ඒ නිසා මෙතන සාමාන්‍ය කියලා අදහස් කරේ මේ කුසල ධර්ම වලට තියෙන පොදු වෙච්ච කුසල බව. ඒ නිසා සාමාන්‍ය ලක්ෂණයකම අර්ථ දෙකක් තියෙනවා.
බොහෝ තැන්වල අපි ගන්නේ අනිත්‍ය දුක්ඛ අනාත්ම ලක්ෂණය, ස්වභාව ලක්ෂණය තමයි පච්චත්ත ලක්ෂණය. ඒ කියන්නේ මේ ඒ ධර්මයට ආවේනික ලක්ෂණය. සාමාන්‍ය ලක්ෂණයේ ස්වභාව ලක්ෂණය කියන එක තව ක්‍රම දෙකකට විස්තර වෙනවා. ඒ තමයි ධර්ම කුලකයක් තියෙනවා නම් සමාන ලක්ෂණ සිට ධර්ම ගොඩක් තියෙනවා නම් ඒ සමාන ලක්ෂණය සාමාන්‍ය ලක්ෂණය කියලා හඳුන්වනවා. හැමෝටම පොදුයිනේ ඒක. කුසල අනවජ්‍ය බව කුසල ධර්ම සියල්ලට පොදුයි. ඒ නිසා කුසල මොන හරි ධර්ම ගොඩක තියෙන පොදු ලක්ෂණය සාමාන්‍ය ලක්ෂණය වෙනවා. ඊට පස්සේ ඒ ලක්ෂණයම අකුසල වලට සාපේක්ෂව විශේෂ ලක්ෂණයක් වෙනවා. අකුසල ධර්ම වලට සාපේක්ෂව කුසල වල තියෙන පොදු බව විශේෂ ලක්ෂණයක් වෙනවා. හැබැයි කුසල ධර්ම ඇතුළේම ඒක සාමාන්‍ය ලක්ෂණයක් වෙනවා. ඒ නිසා ඒක ක්‍රම දෙකකට විස්තර කරන්නට ඕනේ. තින්නම් සංගති පස්සෝ කියන කතාව චක්කුංච පටිච්ච රූපේච uppajjati චක්කු විඥානං තින්නම් සංගති පස්සෝ මේකේ සාමාන්‍ය පාඩේ ඒක චක්කුංච හරිනේ චක්කුංච පටිච්ච රූපේච මේ චක්කු ප්‍රසාදය චක්කු ප්‍රසාදේහි රූපේ ගැටීම නිසා රූපේ මේකේ ගැටීම නිසා චක්කු විඥානය හටගත්තා. තින්නම් සංගති පස්සෝ දැන් බලන්න චක්කු විඥානයක් හටගත්තා රූපය ගැටුණා ප්‍රසාදයත් එක්ක. එතකොට මෙතන තියෙනවා චක්ෂුර් ප්‍රසාදය ධර්ම තුනක් තියෙනවානේ. චක්කු ප්‍රසාදය, රූපාරම්මණය, චක්කු විඥානය. තින්නම් සංගති කියන්නේ මේ තුනේ එකතුව. මේ තුනේ එකතුව ස්පර්ශයක් කියලා කිව්වොත් ස්පර්ශය කියලා වෙනම ධර්මයක් නැහැ. ඇඟිලි පහ මොකද්ද හැකිලුවම මිට මෙලවුවම ඇඟිලි පහ හැකිලුවම මිටක් කියලා අලුතෙන් දෙයක් ඇති වුන්නේ නැහැ. නවුප ඇඟිලි ටිකක් විතරයි තාම තියෙන්නේ. කොටස් ටිකේ එකතුව නිසා කාර් එකක් ඇති වුන්නේ කොටස් ටිකමයි තාම තියෙන්නේ. ලී ටික යම් කෙනෙකුට ඇසෙම්බල් වුණා කියලා පුටුවක් ඇති වුන්නේ නැහැ. ලී ටිකමයි තාම තිබිලා තියෙන්නේ. එතකොට චක්ෂු ප්‍රසාදයේ රූපයයි චක්කු විඥානය එකතු වුණා කියලා 아무තු ධර්මයක් ඇවිල්ලා නැහැ. එහෙනම් එතකොට මේක මේ පාඩේ තියෙන විදිහටම ගත්තොත් අපි ස්පර්ශය කියන එක නැති නැහැ කියලා එක. ස්පර්ශය කියන ධර්මයක් නැත එහෙමනොත්. මේක මේ විදිහට ගත්තොත් මං කියන්නේ. ඒතකොට ස්පර්ශය කියලා ධර්මයක් නැති වෙනවා. එහෙමනම් අටුවාවේ කියනවා නෑ එහෙම නෙමෙයි මේ ගන්නට ඕනේ. තින්නම් සංගති පස්සෝ කියලා කියන්නේ ස්පර්ශයේ පච්චුපට්ඨානේ වැටහෙන ආකාරය. මොකද්ද වැටහෙන ආකාරය? චක්ෂු ප්‍රසාදයේ රූපයේ ගැටුනම චක්කු විඥානයක් හට ගන්නවා. මේ තුන එකතු වෙන තැන මේ තුනේ එකතුව තියෙන තැන ස්පර්ශයක් ඇත. ස්පර්ශයක් ඇත. මේ තුනේ එකතුව තියෙන තැන. ඒ නිසා හට ගැනීමට කාරණ වෙච්ච ධර්ම අනුව ස්පර්ශය විස්තර හට ඒ කරුණු තුනේ එකතුව ලෙස ස්පර්ශය විස්තර කරා මිසක් ස්පර්ශය කියා දෙයක් ඇත. එතකොට මේ තුනට අමතරව ස්පර්ශය කියලා දෙයක් තියෙනවා. ස්පර්ශය වැටහෙන්නේ මේ ක්‍රමයට මිසක් මේ තුනම ස්පර්ශය නෙවෙයි. ඒ නිසා ස්පර්ශය කියලා අලුත් ධර්මයකුත් තියෙනවා කියන එක තමයි තේරවාදීන්ගේ අදහස. සමහර ස්වාමීන්වහන්සේලා කියනවා වෙන්න පුළුවන් මේ තුනේ එකතුව ස්පර්ශය කියලා. ඒක තේරවාදී අදහසක් නෙවෙයි. එහෙම වුණොත් ස්පර්ශය නිෂේධ කරා බවට පත් වෙනවා. මම හිතනවා පැහැදිලි වෙන්නේ නැති කියලා. පින් ස්වාමීන් වහන්සේ පෙරවන් සන්නයි. අවසරයි ස්වාමීන් වහන්සේ. පෙරවන් සන්නයි. මම ඔය ධම්මසංගමී උපකරණ අටුවාවේ ඔය
ලක්ෂණ රස පච්චුපට්ඨාන පදත්තාන කියන ටික ගැන දැක්කම ඉතාම ආසාවෙන් මම ওই ටික පරිශීලනය කළා දහස්වර පරිශීලනය කළා නමුත් අද වහන්සේ ඔබ විශේෂයෙන්ම රස කෘත්‍ය රසය සහ සම්පත්‍ය රස කියන දෙක පැහැදිලි කරනකොට අද තමයි මගේ මනස රෝහි ඉතාම පැහැදිලිව වැටහුනේ ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේගේ ඒ අවබෝධයේ බෝධියන් පූර්ණ දක්වා වැඩිත්වා ඊට පස්සේ මගේ පළවෙනි ප්‍රශ්නේ ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේලා සඳහන් කරනවා පරමත්ත ප්‍රදීපණය කියලා එකක් මම දන්නේ අර අවසානයේ වශයෙන් තියෙන අපේ අටුවාවද ලංකාවේ තියෙන අටුවාව ගැන ඔබ වහන්සේලා කියන්නේ නැත්නම් අටුවාව ගැන පරමත්ත දෙවෙනි ප්‍රශ්නේ ස්වාමීන් වහන්සේ කෙනෙක් භාවනා කරනකොට ඔය හතරෙන් එකක් වටුණා නැද්ද ස්වාමීන් වහන්සේ නැත්නම් හතරම වැටෙන්න ඕනේද? හරි බොහොම පිං. පළවෙනි එකට බොහොම පිං ප්‍රාර්ථනාවට පින් දීමට. දෙවෙනි එක පරමත්ත දීපණිය කියලා කිව්වේ පරමත්ත දීපණිය කියලා අටුවාවක් තියෙනවා. පරමත්ත දීපණිය නමින් කුද්දක නිකායට ඇත්ත. පේතවත් විමානවත්ද? ඒ වගේ මොකක් හරි කුද්දක නිකායේ ධම්මපාල සංසිලිය පරමත්ත දීපණිය කියලා අටුවාවක් තියෙනවා. ඒ අටුවාව නෙමෙයි මේ කියන්නේ. මේ කියන්නේ අභිධර්මාර්ථ සංග්‍රහය සඳහා බුරුම රට වාසය කරපු ඥාන දජ කියන තාම විශිෂ්ට ධර්මඥානයක් තිබිච්ච භාවනා බෝධයක් තිබිච්ච බුරුමේ ඉරක්මෙන් බැබලිච්ච ඉංග්‍රීසි ආණ්ඩුවෙන් යන තැන සොල්දාදුවෝ මට මතකයිද 6ක් හෝ 8ක් ආරක්ෂාවට ලබා දීපු ඒ කාලේ හිටපු මහා තෙර කෙනෙක් වෙච්ච ලේඩී සෙයාඩෝ ලේඩී කියලා කියන ගමේ නම සෙයාඩෝ කියන්නේ ස්වාමීන් වහන්සේ ලේඩී සෙයාඩෝ විසින් ලියපු පොත තමයි පරමත්ත දීපණිය. ඒක අභිධර්මාර්ථ සංග්‍රහය වෙනුවෙන් ලියපු පොතක්. ඒ පොතේ තමයි විභාවනයට විරුද්ධව කරුණු 200 විභාවනීය කියන ලංකාවේ ලියවිච්ච ටීකාවේ තියෙන කරුණු 230 ගාණක් මට මතක හැටියට විවේචනයට ලක් කරනවා. ඊට අමතරව අටුවාවේ තිබිච්ච සමහර කරුණු ටීකාවල තිබිච්ච සමහර කරුණු විසුද්ධි මාර්ග ටීකාදී සමහර කරුණුත් උන්වහන්සේ විමසීමට ලක් කරනවා. සමහර කරුණු. ඉතින් ඒක බිහිවෙච්ච සුවිශේෂීම ටීකාවක් පරමත්ත දීපණිය. පරමත්ත දීපණිය නමුත් විභාවනීය ටීකාව කියලා කියන්නේ සාමාන්‍යයෙන් බුරුමේ භාවිතා කරන හැමෝම දෙනා භාවිතා කරන ටීකාව. ඒකට කියන්නේ ටීකා ජෝ කියලා. ඒ ටීකා ජෝ කියලා කියන්නේ ඒක පරණ ටීකාව කියන එක. උසස් ඒ කියන්නේ හරි වැදගත් ටීකාවක් කියන එක. ඊට පස්සේ කොහමද ඒක හරි ලස්සන ටීකාවක්. ඊට පස්සේ මේ පරමත්ත දීපණිය ලියවෙනවා ඒකෙදි ගොඩාක් වෙලාවට විවාහවණියට විරුද්ධව ලියුණා කියලා තමයි හැඟෙන්නේ කට්ටියට. නමුත් වෙන්නේ අභිධර්මාර්ථ සංග්‍රහය උන්වහන්සේ විස්තර කරනවා ලස්සනට. ඒ විස්තර කරනකොට විභාවනීය ටීකාවේ දොස් පෙන්නනවා. විභාවනීය ටීකාවට අමතරව ඒ වෙලාවේ අනිත් ටීකාවලත් යම් යම් කරුණු ඒකට සමානව ඇතුළත් වෙලා තිබුණා නම් ඒ සියල්ලෙන් පොදුවේ තමයි උන්වහන්සේ කරුණු කියන්නේ. නමුත් ඒ තේරවාද සම්ප්‍රදාය ඇතුළේ ලියවිච්ච පොතක් තාම විශේෂ පොතක්. ඉතින් ඊට පස්සේ මොකද වෙන්නේ? ඒක නිකන් හැංගෙන්නේ විභාවනයට විරුද්ධව වගේ. ඒ නිසා ටීකා මෝ කියලා කියන්නේ පරමත්ත දීපණියට. ඒක ලොකුයි ඒ ටීකාව. විභාවනයට වඩා විභාවනයට පොඩියි. වෙනතට හරි ලොකුයි. ඊට පස්සේ මොකද වෙන්නේ? ටීකා වෝ එකක් ඇති වෙනවා. වෝ කියලා කියන්නේ යුද්ධයක්. ඒ පරමත්ත දීපණියට විරුද්ධව ටීකා ලියවෙනවා මහා විශාල ප්‍රමාණයක්. මොකද ඒක විභාවනයේ දොස් පෙන්වනවා කියලා. ඒක තමයි සාමාන්‍ය ස්වභාවය. ඉතින් අපි දරන් ඉන්න මතයකට විරුද්ධව යමක් කියනකොට අනිත් පැත්තට එකක් කියනවනේ සාමාන්‍යයෙන්. ඒක බෞද්ධ භේදයකින් තියෙන ලක්ෂණය. ඉතින් සාමාන්‍යයෙන් ඒකට අංකුර ටීකා වගේ ටීකා බිහි වෙනවා ඒකට විරුද්ධව. සාමාන්‍යයෙන් ඉතින් ලේඩී සෙයාඩෝ ස්වාමීන් වහන්සේ කියපු කරුණක් තියෙනවා නම් ඒක පූජනීය වන්දනීය ආචාර්යවාදයක් ලෙස තවමත් බුරුමේ ගරු කරනවා. මොකද ඒ තරම් ප්‍රබලයි ඒ ධර්මඥානෙ. ඒ ටීකාව කියපු ඕන කෙනෙක් දන්නවා. ඒ ධර්මඥානය කොච්චර ප්‍රබලද කියලා. ඒකටම ලියවෙනවා තව ඒක විස්තර කරපු පොත. ඒකට අනුදීපනී පාඨ චට්ට සංගායනාව ඇතුලේ ඔක හොයන්නට පුළුවන්. ඔය කම්පියුටරේ තියෙන චට්ට සංගායනාව. ඒකේ පොත් දෙක තියෙනවා. ඊට පස්සේ ලියවෙනවා එකක් නිරුත්ති දීපනීය කියලා පොතක්. ඒක ලියවෙන්නේ මොග්ගල්ලාන ව්‍යාකරණයට ලියවිච්ච පද ප්‍රයෝග සිද්ධි කියන පොත. බුරුමේ හොයාගන්න නැති වෙනවා. ඒක ලංකාවේ ලියවිච්ච පොතක්. ඒක හොයාගන්න නැත්නම් උන්වහන්සේ දැනක නැති වෙලා කියලා. ඒ නිසා තමයි නිරුත් දීපණිය ලියන්නේ. මොග්ගල්ලාන ව්‍යාකරණයට. කච්චායනට ලියවිච්ච රූප සිද්ධිය වගේ ප්‍රයෝග සිද්ධි කියලා පොතක් තිබිලා තියෙනවා ලංකාවේ.
ඉතින් ඒක මට මතක හැටියට ඒක ලියන්නේ මොග්ගල්ලාන ආචාර්යන් වහන්සේගේ මොග්ගල්ලාන ව්‍යාකරණය හදපු ලංකාව හිටපු ආචාර්යන් වහන්සේගේ ශිෂ්‍යෙක් පොයගුසිදි ලියන්නේ. ඒක හොයාගන්න බැර බොරුමේදී ඒ කාලේ මේ කනෙක්ෂන් නැහැ නේ ඉතින් මේ අද වගේ. ඉතින් උන්වහන්සේ කල් ලියනවා. පස්සේ පොයගුසිදි හම්බ වෙනවා. ඒතර පොත් දෙකම අපිට තියෙනවා. නිරුද්දීපනය කියන එකත් සුවිශේෂී ව්‍යාකරණ ග්‍රන්ථයක්. බුරුවේ වුණත් අද අභිවංශාදී විභාග වලට විශේෂ ක්‍රම පද හදන්න අවශ්‍ය වෙනකොට ඒ නිරුද්දීපනයෙන් අපි තොරතුරු අරගන්නවා. සායනසල ඒක අරගන්නවා. ඉතින් ඒ නිසා ඒ නිරුද්දීපනය කියන එකත් සුවිශේෂී ග්‍රන්ථයක්. ඉතින් උන්වහන්සේ තමයි ඔය ඉතින් ප ဋ ාණුද්දේශ දීපනය කියලා පොතක් යමකේටත් ලියපු පොතක් තියෙනවා. පාලියෙන් ඒක හොයාගන්න නෑ අද. ඊනමුතර බුරුම් භාෂාවෙන් උන්වහන්සේ ගොඩාක් පොත් ලියලා තියෙනවා. පොත් 100 ගණක් ලියලා තියෙන තෙරුන් වහන්සේ කෙනෙක්. රේරුකාණේ ස්වාමීන් වහන්සේ පවා විශේෂයෙන් තමන්ගේ ග්‍රන්ථ රචනයේදී උන්වහන්සේ අනුගමනය කරපු උන්වහන්සේ තමයි බුරුමේ පටන් ගන්න. චතුරාර්ය සත්‍ය වෙනම පොතක් ලියනවා. පටිච්චසමුප්පාදයට වෙනම පොතක් ලියනවා. බෝධිපාක්ෂික ධර්ම වලට වෙනම පොතක් ලියනවා. ඊට පස්සේ නියාම දීපණී කියලා වෙනම පොතක් තියෙනවා. ඒකේ ආభాසය තමයි රේරුකාණේ සංස්ථට ඇවිල්ලා තියෙනවා කියලා අපි හිතන්නේ. ඔය වෙනම පොත් ලියුවනේ ලස්සන මාතෘකායටදී. චතුරාර්ය සත්‍ය පටිච්චසමුප්පාදය කියලා වෙනම මාතෘකාවක්. ලේඩි ෂැඩෝ එක ඒ කාලේ 900 800 ගණන් වල අගයි 900 ගණන් වල මුලයි ඔය විදිහට ට්‍රෙන්ඩ් එකකින් ලියන පොත් මාතෘකාව වලට. ඒ ගොඩාක් ඔය නිර්වාණ විනිශ්චය වගේ පොත් නිර්වාණය පිළිබඳ පොතක් ලියලා තිනවා. ඒ නිර්වාණ විනිශ්චයට මේ ගොඩක් බලපාලා දෙනවා ඒ පොත්. ඉතින් ඒ නිසා මේ ඒ තමයි පරමත්ත දීපනී පිළිබඳ විග්‍රහය. ඊට පස්සේ මොකක් හරියක් ඇහුවා. හතරෙන් මෙහෙමයි. හතරම දකින්න ඕනේ නැහැ. මහාසී සෑඩෝ කියන බුරුමේ ඉන්න ප්‍රසිද්ධ භාවනා යෝගී සම්ප්‍රදායක ඇති කරපු ස්වාමීන් වහන්සේ කෙනෙක් ලස්සන තර්කයක් ගේනවා. ditthi visuddhiya සම්පාදනය කරනකොට ලක්ෂණ රස පච්චපට්ඨාන පදට්ඨාන වලින් පදට්ඨානයේ හැර ඉතිරි තුනෙන් එකක් හරි දැක්කත් ප්‍රශ්නයක් නැහැ. පදට්ඨානයේ දැකීම ඊතරම් වැදගත් නැහැ. මොකද පදට්ඨානය හේතුව විස්තර කිරීම. පදට්ඨානයේ ඕනේ පච්චේ පරිග්‍රහයට කියලා උන්වහන්සේගේ තර්කයක් තියෙනවා. නමුත් අපි ඒක තව විමසලා බලනකොට ditthi visuddhiya සම්පාදනය කරනකොට කර්ම විපාක වශයෙන් මානසිකාරය නොකරත් මේ මෙලෝ වශයෙන් තියෙන හේතුඵල සම්බන්ධය යම් ක්‍රමයකට බලනවා අපි. ඒ කියන්නේ ඇස නිසා රූපේ නිසා චක්ෂු විඥානය හට ගන්නවා ආදී ලෙසලා ditthi visuddhiය බලන්න ඕනේ. ඒ නිසා පදට්ඨානය ditthi visuddhiයට උපකාර වෙනවා. නැතුව නෙවෙයි. උපකාර වෙනවා. නාම රූප දෙක එකිනෙකට ප්‍රත්‍ය වෙන හැටි අපි යම් ක්‍රමයකට බලනවා. එතනින් බලන්නේ නැත්තේ පූර්ව භවයයි මේ භවය අතර සම්බන්ධය අපි හොයන්නේ නැත්තේ. ඉතින් ඒ නිසා හැබැයි ධර්මයක් තේරුම් ගන්නකොට ඒක තමයි උන්වහන්සේගේ පොයින්ට් එක. ධර්මයක් තේරුම් ගන්නකොට අපිට පදට්ඨානයේ තේරුම් ගත්ත කියලා ප්‍රමාණවත් නෑනේ. ඒ නිසා ධර්මයේ තේරුම් ගන්න නම් ලක්ෂණය හෝ රසය හෝ පච්චපට්ඨානය හෝ තේරුම් ගන්න. මේ ක්‍රමයට ගියොත් එම ක්‍රම 4යි. ලක්ෂණය, කෘත්‍ය රසය, සම්පatti රසය, උපට්ඨානාකාර පච්චපට්ඨානය. ඵලයක් වෙන ධර්මයක් නේ. පදට්ඨානයත් වෙන ධර්මයක්. ඒ නිසා ඔය මුල 4 තේරුම් මොකක් හරි තේරුම් ගත්තොත් හතරෙන් එකක් හරි තේරුම් ගත්තොත් ධර්මයේ තේරුම් ගත්තා වේ අනිත් දෙක තේරුම් ගත්තා ධර්මයේ තේරුම් ගත්තා වේ නමුත් කෙලින්ම ධර්මයේ තේරුම් ගත්තේ නැති නිසා ඒකේ තරම් මේවා කරන්නේ නමුත් මෙහෙම එකක් තියෙනවා සමහර එක සූත්‍රයක් තියෙනවා බුදුරජාණන් වහන්සේගේ ඒක මම විදර්ශනාව පාත්‍රිකාවේදී කතා කරා යෝගෙන තියෙනවා මේ කෙලින්ම අනිත්‍ය බැලීමයි අනිත්‍ය නිමිත්ත බැලීමයි කියලා. ඒ කියන්නේ උදාහරණයකට සමහර යෝගීන්ට පුළුවන් කෙලින්ම චක්ෂුර් ප්‍රසාදයම අරමුණු කරමින් ඒකේ ත්‍රිලක්ෂණය අවබෝධ කරගන්න. සමහරවිට චක්ෂුර් ප්‍රසාදය තේරුම් ගන්න බෑ. ඕන් කොහොමද තේරුම් ගන්නේ? මේ සතර ඇහැ කියන සතර මහා ධාතු ඇසුරු කරගෙන යම් රූපයට සංවේදී ගතියක් තිබේ නම් සතර මහා ධාතු විනාශ වෙනකොට ඒ ගතියත් විනාශ විය යුතුයි කියලා චක්ෂුර් ප්‍රසාදය අනිත්‍ය බලනවා. මේකත් නිවන් දකින්න ප්‍රමාණවත් දර්ශනයක්. මදිදියාය. එතකොට සාමාන්‍යයෙන් කියනවා ඔය මේ සමහර ඔය සද්ධානුසාරී පුද්ගලයන්ට කෙලින්ම ධර්මය අරමුණු කරගන්න බැරි වුණොත් පරමාර්ථ ධර්මය ප්‍රකට පරමාර්ථ ධර්ම ඇසුරු කරන දෙයක් ලෙස සලකලා ඒ ප්‍රකට ධර්මයන්ගේ අනිත්‍ය තේරුම් අරගෙන අරකට අනිත්‍යයි කියලා තේරුම් ගැනීමත් ප්‍රමාණවත් විදර්ශනා ඥානෙ උපදින්නට. ඉතින් ඒ නිසා සමහර ක්‍රමවලදී පදට්ඨානය ඵලයේ අනුසාරයෙන්ුත් මේ දේවල් තේරුම් ගන්න ක්‍රමවේද තියෙනවා. ඉතින් ඒ නිසා තමයි සාමාන්‍යයෙන් පොදු ඒ නිසා වෙන්නට ඕනේ පොදුවේ කියන්නේ මේ 4න් හෝ 6න් මොකක් හරි තේරුම් ගත්තා ධර්මයේ තේරුම් ගත්තා වේ කියලා. නමුත් මහසී සෑඩෝගේ තර්කය ඉතා ලස්සනයි. ඔබ හරියටම ධර්මය නම් තේරුම් ගන්නේ
මුල හතර එකක් හරි තේරුම් ගන්නට ඕනේ. හතරම තේරුම් ගන්න ඕනේ මුල හතර එක. ලක්ෂණය, කෘත්‍ය රසය, සම්පatti රසය, උපට්ඨානාකාර පච්චපට්ඨානය. ඵලය හා පදට්ඨානය කියන දෙක වෙන ධර්ම. හැබැයි අර වගේ දේශනා ක්‍රමයක් තියෙන නිසා මේ සමහර අයට දැන් චක්කු ප්‍රසාදයේ කෙලිම තේරුම් ගන්න බැරි කෙනා පඨවි ධාතු සතර මහා ධාතු ඇසුරු කරගත් රූපේට සංවේදී මොනවා හරි දෙයක් කියලා තේරුම් ගත්තත් ප්‍රමාණවත් නිසා ඵලය තුලින් හරි හේතුව තුලින් හරි තේරුම් ගන්න පුළුවන් බවක් පේනවා. වහන්සේට ඉතාම පැහැදිලි දෙන්න සම්මත වහන්සේට මාගේ ප්‍රාර්ථනාව සඵල වේවා ස්වාමීන් වහන්සේ. සාදු තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. මට ප්‍රශ්න දෙකක් තියෙනවා. එක ප්‍රශ්නයක් තමයි දැන් නාම රූප දෙකෙන් රූප වලට තියෙනවා හැම එකටම ගතියක්. ආපෝ කියන්නේ වැగిරෙන ගතිය වගේ. නාමයට ගතියක් තියෙනවාද? ඒකට හේතුව මොනවාර කර්මපත්තේ ඒ කියන්නේ පට්ඨාන මහා ප්‍රකරණේ කර්මපත්තේ තියෙනවා මේ නාමයට කියන්නේ චිත්තය කියන්නේ වේගයක් කියලා. ඒ වගේම අහලා තියෙනවා අපේ ස්වාමීන් වහන්සේ නම දේශනා කරන නාමය කියන්නේ නැමියාම කියලා. නැමියාම. නැමියාම. නාමය කියන්නේ නැමියාම, රූප කියන්නේ රූපණය, නාම කියන්නේ නැමියාම කියලා මම අහලා තියෙනවා ස්වාමීන් වහන්සේ දේශනා කරනවා. ඒක නිසා මම නාමයට කිසියම් අනන්‍යතාවයක් තියෙනවාද මොකක්ද කියලා දැනගන්න ඕනේ. ඒක එක ප්‍රශ්නයක්. ස්වාමීන් වහන්සේ තව ප්‍රශ්නයක් තියෙනවා. ඒ ප්‍රශ්නය තමයි මම මේක තියෙන්නේ ප ဋ ාණ මහා ප්‍රකරණ සංහිසේ මේ ඒකේ ප්‍රත්‍ය අනන්තෝර මිශ්‍රපත්‍යයට තියෙනවා. මේ ධර්මයේ සැටියට අභිනව සත්‍යයන් පහළ වීමට අවකාශයක් නැත. ඒක තේරුම් දැනගන්න ආසයි ස්වාමීන් වහන්සේ. ප්‍රතිරෝධ සර්. දෙවෙනි එක තමයි අනන්තරෝපනිශ්‍රේ ප්‍රත්‍ය. හරියට. අනන්තරෝපනිශ්‍රේ ප්‍රත්‍ය කියන එකේ තේරුම තමයි හැම සිතක්ම හට ගන්නට පූර්ව සිතකින් උපකාරයක් ඕනේ කියන එකනේ. සිතකට එකපාර හට ගන්න බෑ පූර්ව සිතක උපකාරකින් තොරව. එහෙනම් චිත්ත පරම්පරාවේ මුලක් හොයන්න බෑ කියන එක නෙවෙයි කියන්නේ. ඒ නිසා තමයි කියන්නේ මේ ක්‍රමයේ හැටියට අභිනව සත්‍යයන්ගේ පහළ වීමක් නැත කියලා. පැහැදිලිද? හරිනේ. ඒක තමයි ඔය සරලව කියලා දෙන්නේ. ඊට පස්සේ ධර්මයේ දැන් නැමී යාමම නාමය කියනකොට නාමය කියන්නේ අරමුණ දෙසට නැමෙන අරමුණ දෙසට නැමීමේ ක්‍රියාව නාමය කියලා කෙනෙක්ට කියත හැකි. ආරම්භන ග්‍රහණ ක්‍රියාවම සිතයි කියලා. මම ඕකට මේ සාමාන්‍යයෙන් අපේ තේරවාදයේ තියෙන ක්‍රමය තමයි හුදු ක්‍රියා ධර්ම ටිකක්, ගති ස්වභාව ටිකක්, හුදු ලක්ෂණ ටිකක්. හුදු ක්‍රියා ඔබතුමා අහන්නේ රූප වලට නම් ගති කියලා ස්වභාවයක් තේරුම් ගන්න පුළුවන්. නාම වලටත් ඒ වගේ මේ ක්‍රියාවන් සිදු කරන ගති ටිකක්ද මේ? නැත්තම් හුදු ක්‍රියාවක්මද කියලා තමයි ප්‍රශ්නේ අහන්නේ. නේද? මේ දැන් ක්‍රියාවක් සිදු කර නැමෙන බවක් තියෙන මොකක්ද සබ්ස්ටැන්ෂල් ගතියක් මේකේ තියෙනවද? නාමයේ සිතේ තියෙන මුළු බොඩියම නැත්නම් මුළු ගතියම අරමුණු දැන ගැනීමටම වැය වුණාද? එහෙම නැත්නම් ඒ අරමුණු දැනගන්නා වූ දෙයක්ද සිත කියලා තමයි ප්‍රශ්නේ අහන්නේ සාමාන්‍යයෙන්. හරිනේ? යෝගියාට වැටහෙන්නේ මතක තියාගන්න. යෝගියාට වැටහෙන්නේ භාවනාව දියුණු හෝ නොදියුණු භෝගියාට වැටහෙන්නේ සවිග්ඝා ධර්ම ලෙස. මේවා දේවල් ලෙස. මේවා දේවල් ලෙසයි වැටහෙන්නේ. ඒකත් ටීකාවේ කියනවා. ඒ කියන්නේ මේ අරමුණට නැමෙන දෙයක්, අරමුණ ගන්න වූ දෙයක් වගේ වැටහෙන්නේ. ඔක තමයි වැටහීම. පොත්වල එන්නේ අරමුණු ගැනීමම චින්තන මත්තං චිත්තං. අරමුණු ගැනීමම තමයි සිත. ඇලීමමයි ලෝභය ආදී ලෙසට. ඒ නිසා දැන් මේකේ වැටහෙන ආකාරය තමයි අපිට ක්‍රියාව සිදු කරන දෙයක් ලෙස සවිග්‍රහ ධර්ම. ඒ කියන්නේ ශරීරයේ තියෙන ධර්ම ලෙස. ඉතින් ඒ නිසා අපි ධර්මාකාරයෙන් විස්තර කරොත් පොතේ තියෙන විදිහට විස්තර කරොත් හුදු ස්වභාවයක් විතරයි, හුදු ගතියක්, හුදු ක්‍රියා මාත්‍රයක් විතරයි මේ දැන් කෙනෙක් කෙලින්ම අහන්න පුළුවන් ප්‍රශ්නයනේ. ක්‍රියාවක් තියෙන්න බෑනේ දෙයක් නැතු. දැන් ඕනගත්තු යෑම් ක්‍රියාව තියෙන්නේ යෑම් ක්‍රියාව ධර්මයේ තියෙන්නට ඕනේ. ඒක හොඳ ප්‍රශ්නයක් ඔය අහන්නේ. එතකොට පිසීම් ක්‍රියාව වෙන්නට පිසෙන දෙයක් තියෙන්නට ඕනේ. එතකොට හැම ක්‍රියාවක්ම තියෙන්නේ ධර්මයක එළඹිලා, ධර්මයක් තුල. ඒක තමයි සාමාන්‍ය අවබෝධය ලෝකේ තියෙන. හුදු ක්‍රියාවක් විතරක් මොකද්ද හුදු ගමනක් යෑමක් විතරක් කියලා මොකද්ද අහුවොත් අහන්නේ කවුද ගියේ මොකද්ද ගියේ කියන ප්‍රශ්නේ එනවනේ ඕන මිනිස්සු. ඒක සැබෑ ප්‍රශ්නයක් ඔය ප්‍රශ්නේ.
ඉතින් තියෙන්නේ විස්තරය හුදු අරමුණු දැන ගැනීම මාත්‍රයම සිතයි ඇලීමම සිතයි ස්පර්ශ කිරීමම ස්පර්ශයයි ඇලීම ලෝභයයි සමා වෙන්න ඇලීම ලෝභයයි ස්පර්ශ කිරීමම සිතයි ගැටීමම ස්පර්ශ කිරීමම ස්පර්ශයයි ගැටීමම ද්වේෂයයි ආදී ලෙසට නමුත් අපිට වැටහෙන්නේ අරමුණු ගන්න ධර්මයක් ලෙස අරමුණ එක ගැටෙන ධර්මයක් ලෙස අරමුණ එක්ක ස්පර්ශ කරන ධර්මයක් ලෙස මේක සම්බන්ධයෙන් මම ඉදිරි පාඩමකදී විශේෂ විවරණයක් කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ නිසා මම දැනට කියන්නේ ධර්මයේ තියෙන්නේ හුදු ක්‍රියා මාත්‍ර විතරයි. ඒ කියන්නේ අපි කියනවා සිත යනු අරමුණු දැනගන්න ධර්මයක් නෙවෙයි සිත යනු අරමුණු දැන ගැනීම මාත්‍රයමයි. එහෙම විස්තර කරන්න. හැබැයි ඔබට වැටහෙන්නේ භාවනා කරනකොට අරමුණ දැනගන්නා වූ දෙයක් ලෙසට මතක තියාගන්න. ඒ නිසා මේ දෙක මම ඉදිරියේදී විස්තර කරන්න. මොකද චිත්තචෛතසික ධර්ම ඔක්කොම විස්තර කරලා ගොඩාක් පස්සේ වෙයි. දවස් ගාණක් යයි. මම මේක හිතේ තියන් ඉන්න එක. මේක සම්බන්ධයෙන් යම් විවරණයක් ලබා දෙන්න බලාපොරොත්තු වෙනවා. දීර්ඝ විවරණයක් ලබා දෙන්න බලාපොරොත්තු වෙනවා. තෙරුවන් සරණයි. අවසරයි ස්වාමීන් වහන්සේ. තෙරුවන් සරණයි. මට පෞද්ගලික වතාවෙත් අහන්න බැරි වෙච්ච ප්‍රශ්නයක් තිබුණා. ඒක තමයි ඔබ වහන්සේ විස්තර කරනකොට තේරවාද ධර්මයේ තියෙන සුවිශේෂත්වය හැටියට පරතෝഘോഷය ගැන කිව්වා. ඒ පරතෝഘോഷ සමගම ඔබ වහන්සේ කෙනෙක්ගෙන් ලැබෙන කල්යාණ මිත්‍ර ආශ්‍රය ගැන ඇයි නොකියුවේ කියන ප්‍රශ්නේ තමයි මට ආවේ. එහෙම නැතුව කල්යාණ මිත්‍ර සම්පත්තිය නැතුව පරතෝഘോഷය ලැබෙන්නේ නැහැ නේද කියන ප්‍රශ්නේ තමයි එදා තිබුණේ. නමුත් අද මට පාඨමාලා මුලින් ඉඳලා සහභාගී වෙන්න බැරි වුණා. නමුත් මගේ හිතේ ගොඩක් කලක් තිබිච්ච ප්‍රශ්නයක් තමයි අර මදුපිණ්ඩික සූත්‍රයේ ඔබ වහන්සේ කෝට් කරපු ඒ පාඩේට සම්බන්ධ ප්‍රශ්නය. මොකද මදුපිණ්ඩික සූත්‍රයේ හැටියට චක්කුංච පටිච්ච රූපේච විඥාන තීනං සංගති පස්සෝ කියන එකේ ඒක මට ওই ප්‍රශ්නේ මම කීප දෙනාමකින්ම අහලා ඉගෙන ගත්ත දෙයක් තමයි බැලුම් අහලා තියෙන ওই ප්‍රශ්නේ අහලා මේ පරමාර්ථ ධර්ම අභිධර්මයි දෙක පටලවන්න එපා කියලා. හේතුව සූත්‍රාර්ථ පරියාය කියන්නේ එක. එතෙන්දී අර පරමාර්ථ ධර්ම වගේ ගැනීමක් වෙන්නේ නැහැ කියලා. දැන් ඔබ වහන්සේගේම මේ පහුගිය දිනවල මම දෙනියයි හාමුදුරන්ගෙන් ආපු ඒ ප ဋ ාණ ප්‍රකරණ ඉගෙන ගත්ත විදිහට මොකද සහජාත ප්‍රත්‍ය අනන්තර ප්‍රත්‍ය වගේ දේවල් සුත්තාන්ත ක්‍රමයට විස්තර කරන්න බෑ. එහෙම බැලුවොත් අපි දන්නවා දැන් අරමුණක චක්කු විඥානය ඇති වෙනකොටම ඒ චක්කු විඥානය තුලම පස්ස කියන ධර්මයක් ඇති වෙලා අවසානයි. ඒ පස්සේට අරමුණ වෙලා තියෙන්නේ අර චක්කු විඥානයට අරමුණ වෙච්චි රූපේම. නමුත් අර සූත්‍රාන්ත ක්‍රමයේ ගන්නකොට ඒකේ කාල ભેදේ එහෙම සලකන්නේ නැහැ. ඊට වඩා ලොකු ગેප් එකක් තියලා අර මේ හුඟක් වෙලාවට ස්කන්ධ හැටියට අතීත ස්කන්ධවල හැටියට ගත්තොත් පරමාර්ථ ධර්ම වලට කියන්නේ අපි දන්න චිත්තචෛතසික නැතුව ස්කන්ධ හැටියට ගත්තොත් ඒ ක්‍රමයට ගැනීමේ හරි වගේ පේනවා. ඒ කියන්නේ ඔබ වහන්සේගේ නැවත පැහැදිලි කිරීමක් බලාගෙන තමයි මම මේ ප්‍රශ්නේ. ඔව් කල්යාණ මිත්‍ර ආශ්‍රය ඉතින් ඔබතුමා කිව්වා ඒක එසේමයි. ඒ නිසා ඒක මේ එසේම දරා ගන්න. ඒ කල්යාණ මිත්‍ර ආශ්‍රය ඕනේ පරතෝഘോഷ ප්‍රත්‍ය එන්නට. ඒක මට ඒ වෙලාවේ සිහුුන්නේ නැහැ. හොඳයි ඒක මතක් කරපෙයි. ඊට පස්සේ ගත්තම ඔව් එහෙම එකක් තියෙනවා සූත්‍රාන්තර ක්‍රමයෙන් විස්තර කිරීම සහ අභිධර්ම ක්‍රමයෙන් විස්තර කිරීම සහ විපස්සනා ක්‍රමයෙන් වටහා ගැනීම කියන ක්‍රමවේද හැම එකක්ම කතා කරන්නට ඕනේ. ඉදිරියේදී අපි ඒක විස්තර කරන්න මම ඒක දැන් කෙටියෙන් උත්තරයක් දෙන්නට යනවට වඩා දැන් සමහර තැන් තියෙනවා දැන් සහජාත ප්‍රත්‍ය වගේ ඒවා අපි යම් මට්ටමකට සූත්‍රාන්තර ක්‍රමයෙන් විස්තර කරනවා තියෙනවා. අර ස්වාමීන් කිව්වාගේ අනන්තර ප්‍රත්‍ය වගේ එකක් හරිම අඩුයි විස්තර වෙනවා නම් ඒක සූත්‍රාන්තර ක්‍රමයෙන්. ඉතින් ඒ නිසා ඒ හේතුව තමයි ඒකේ තියෙන ගැඹුරු බව නිසා සාමාන්‍යයෙන් සූත්‍රාන්ත දේශනා වෝහාර දේශනාව සම්මුතිය මත පදනම් වෙලා කරපු දේශනා ගොඩක් තියෙනවා පරමාර්ථ සූත්‍රයක් තියෙනවා දේශනා. ඉතින් ඒ නිසා ඒක දේශනා ක්‍රමයක් සලකන්නට ඕනේ. දැන් උදාහරණයකට සංඥාව හටගෙන ඊට පස්සේ ප්‍රඥාව හට ගන්නවා කියලා කියනවා. ඒ වගේ දේශනා එනවා. සංඥාව ඊට පස්සේ අරගෙන ප්‍රඥාව හට ගන්නවා. ඒතකොට එදෙම අදහස් කරලා තියෙන චිත්තුප්පාද දෙකක සංඥාව සහ ප්‍රඥාව. එකම චිත්තුප්පාදේ නෙමෙයි. ඒ නිසා අපි මේ සූත්‍රාන්ත දේශනාව ඒකයි කිව්වේ තේරවාදයේ ෆන්ඩමෙන්ටල්ස් කියලා ගතියක් තියෙනවා. ඒ ෆන්ඩමෙන්ටල්ස් කියන එක ඉස්සරහට දා ගන්නට ඕන. ඊට පස්සේ තමයි ඒ කෝණේ ඉඳලා තමයි සූත්‍රය බලන්නේ. ඒ කෝණේ ඉඳලා තමයි අභිධර්මය බලන්නේ. ඒ කෝණේ ඉඳලා තමයි විනය බලන්නේ. එතකොට ඒ ෆන්ඩමෙන්ටල්ස් ඒක තමයි මේ තේරවාදී සම්ප්‍රදායක තියෙන වැදගත්කම. අපි තනියම සූත්‍රය කියවම ඒ සූත්‍රයේ තියෙන ක්‍රමෙන් අපි ගොඩනගා ගන්නවා. ඒතකොට සමහරවිට ඒක තව සූත්‍රයකින් සහ අභිධර්මයෙන් ක්ලෑෂ් වෙන්න පුළුවන්.
ඒ ක්ලෑෂ් වෙන එක මගහැරපු එක තමයි සම්ප්‍රදායක් කරලා තියෙන්නේ. මේ තුනටම හරියන විදිහේ ලේයර් එකක් දාලා විවරණයක් දෙනවා. විවරණයක් කියලා එක. ඒ නිසා ඒ මූලික සිද්ධාන්තවල වැදගත්කමයි මූලික සිද්ධාන්ත මත පදනම් වෙලා විවරණය කිරීමේ වැදගත්කමයි තමයි ඒකේ කියන්නට තියෙන්නේ. මම මේ වෙලාවේ කාල වේලා ඉක්ම ගිය නිසා ලොකුලාවක් ගන්නෙ නැහැ. අපි ඉදිරියේදී එන පාඩම්වලදී ඒ නාමය සම්බන්ධයෙන් විශේෂයෙන් සෞත්‍රාන්තික ක්‍රමය, අභිධර්ම ක්‍රමය ආදී ගැන අපි කතා කරන්න බලාපොරොත්තු වෙනවා. බොහොම පින් ස්වාමීන් වහන්සේ. ත්‍රිවංශ සරණයි මහත්තයා. ත්‍රිවංශ සරණයි. එහෙනම් අද දවසේදී අපි පරමාර්ථ ධර්ම තේරුම් ගන්න පුළුවන් ආකාර ක්‍රම 6ක් අපි කතා කරන්නට යෙදුනා. ඒකෙන් අපේ බලාපොරොත්තුව පරමාර්ථ ධර්මයේ තවත් ප්‍රකට කර ගැනීමක්. ඒ නිසා ලැබුණා වූ කුසලයේ සෑම දිනාටම නිවන් පිණිසම හේතු වේවා. බුද්ධ ශාසනයේ චිරස්ථිතේ පිණිස උපකාර වේවා කියලා ප්‍රාර්ථනා කරමු. බුද්ධ ශාසනං චිරන් තිට්ඨතු. බුද්ධ ශාසනං චිරන් තිට්ඨතු. බුද්ධ ශාසනං චිරන් තිට්ඨතු. සාදු සාදු සාදු.